සිත්තමක කවක ගීයක මියසියක සුරස විනිස ශනිදා සංවාදය ආදරණීය මිනිසුන් ජීවත් වෙන සමාජයක ඒ ආදරය මිනිසත්කමේ රසයක් බවට අපිට පත් කරගන්න පිළිවන්කමක් ලැබෙන හැම මොහොතකම අපි විශ්වාස කරනවා ඒ සමාජය බොහොම යහපත් එකක් කියලා. ඒ යහපත වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්කම ලැබේවි. සමහර වෙලාවට භෞතිකමය සම්පත් ඔස්සේ අපි හඹාගෙන යන සමාජ කාලයක නැත්නම් සමාජයක ඊට එහා ගිහිල්ලා ආධ්‍යාත්මය පෝෂණය කරන්න අපිට කළ හැකි දේ මොනවාද කියන එක අපි විමසා බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට Taman තුල තියෙන පුංචි පුංචි දේවල් ඒ සඳහා අපිට ඊටාම හොඳින් මුසු කරගන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. ඒ තුලනොත් අපි උත්සාහ කළා තියනවාද අපිව වින්දනය කරන්න, අපිව රස විඳින්න, අපගාව ඉන්න ඒ ආදරණීය කෙනා හොයාගන්න. එහෙම කළොත් ඔබට එයත් වඩා රසයක් දැනෙන, ඊටාම මිහිරක් දැනෙන සමාජයත් එක්ක ඒ ගනුදෙනුවේදී ඊටාම රසවන්ත විදිහට මෙහෙවා ගත හැකි දෙයක් කියන එක ඔබට අවබෝධ වේවි. අපි නිරන්තරයෙන් මිතුරනේ ශනිදා සංවාදය තුල එහෙම රස ඇති තැන් සොයාගෙන එහෙම මිහිර ඇති පුද්ගලයන් එක්ක පැය දෙකක් ශනිදා දවසේ මේ උදෑසන ගත කරනවා. අපි අදත් ලංකාවේ සිව්දෙස අපිව රස වින්දනය කරන ආදරණීය මිතුරන්ට මිතුරියන්ට වගේම අන්තර්ජාලය ඔස්සේත් අපි වහන හැමදෙනාට බොහොම ආදරයෙන් ආරාධනා කරනවා මේ මිහිරියාව සොයාගෙන යන්න ශනිදා සංවාදයත් එක්ක එකතු වෙන්න කියලා. අපි මේ සතිය තුල මතක් කරා අද කවුද අපේ වැඩසටහනට එන්නේ කියන එක. ඉතින් ඔවුන් තිදෙනාගේ නිර්මාණකාරයන් අපිට අද කතා කරන්න පුළුවන්කම ලැබේවි සහ ඒ නිර්මාණත් එක්ක මේ පැය දෙක ගත කරන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. අපිට ගීතයේ විශේෂයේ බොහෝ තැන්වලදී අපිට ඕනතරම් උදාහරණ සහිතව ඒ යුගයන් පිළිබඳව ඒ නිර්මාණ ගැන, ඒ නිර්මාණකරුවන් ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් වර්තමාන සමාජයත් එක්ක ගත්තාම ඒ යහපත් ගීතයේ රස ඇති තැන් ඒ නිර්මාණකරුවන් එක්ක නිරන්තරයෙන් අපි අර සොයා බලමින් ඔවුන් එක්ක යමක් අපි විමසන්න උත්සාහ කළොත් එහෙම අර ඔබ ගාව ඉන්න රසවන්තයත් අර මම මුලින් කිව්ව යම් ආකාරයකින් ඔබට වින්දනය කරන්න හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙම Tamanගේ ආත්මය තුල ඒ රසවන්තයා හොයාගත්තු තිදෙනෙක් තමයි අද අපි ශනිදා සංවාදයේ මේ කතා බහට ඔවුන්ගේ නිර්මාණත් එක්ක කැඳවා ගත්තේ. අපි ඊටාම ගෞරවයෙන් පිළිගන්න කැමැති උන්වහන්සේව. අපි දන්නවා යතිවරයන්න් වහන්සේලා අපේ සිංහල ගීතය පෝෂණය කරන්න සුවිශාල දායකත්වයක් ලබා දුන්නු අය. අපේ සිංහල ගීතය සම්්‍යත කරන්න, ඒ වගේම දහම ඒ ගැඹුරු බණපද ඊටාම සරලව සුගමව අපිට තේරුම් ගන්න හැකි මාධ්‍යයක් බවට ගීතය ඔස්සේ ගෙන ආපු යතිවරයන් වහන්සේලා වර්තමානයේ විශේෂයෙන්ම තරුණ යතිවරයන් වහන්සේලා ගොඩක් දෙනෙක් මේ සිංහල ගීතයේ විශේෂයි Tamanගේ ඒ නිර්මාණාත්මක ප්‍රවේශය අපි දකිනවා. විශේෂයෙන්ම ඇගේ යුත්තක් ඒ පුරුකේ ඉන්න තවත් යතිවරයන් වහන්සේ නමක් විදිහටයි අපි උන්වහන්සේව හඳුනාගන්නේ. වර්තමානයේ රුහුණු විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයෙකු වශයෙන් උන්වහන්සේ කටයුතු කරන්නේ. ඒ වගේම රාජකීය පඬිත පළවත්තේ රතනසිරි ස්වාමින් වහන්සේත් ඊටාම ගෞරවයෙන් අද අපි ශනිදා සංවාදයට පිළිගන්නවා. තෙරුවන් සරණයි අපි හැමදෙරෝනේ. තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා. ඒ වගේම කලක් මේ සංගීත ශාස්ත්‍රයේ නියැලෙමින් Tamanගේ නිර්මාණාත්මක භාවිතාව තුළ ගොඩක් සංගීත නිර්මාණ කරමින් ඒ වගේම ගිය පද රචකයෙකු විදිහටත් ඔහුගේ භූමිකාව තුළ පොදුවේ ගත්තාම මේ නිර්මාණකරණයේ වසර ගණනාවක්, දශක ගණනාවක් තිස්සේ අපිට අහන්න ලැබුණු නමක් තමයි ඔහු සංගීතඥයෙකු විදිහට විවිධ නිර්මාණත් එක්ක විවිධ නිර්මාණකරුවන් එක්ක ඇසුරු කරපු කෙනෙක්. ප්‍රවීණ සංගීතඥ නලින් නාගොඩ විතානයන් අපිට එක්ක ඉන්න සුබ දැසනක් ඔබට. සුබ දැසනක් අනුරාධ. ඒ වගේම තරුණු ගායන ශිල්පියෙකු විදිහට මේ වර්තමානයේත් ස්වභාවිත ගීතයත්
මේ සියල්ල පිළිබඳව යම් ආකාරයක තමන්ගේ නිර්මාණාත්මක ප්‍රවේශයත් එක්ක ගලපමින් තමන්ගේ මේ ගායනය තුළ හැඩයක් හදාගත්තු අද ඔහුගේ නිර්මාණ කිහිපයක් අපිට රස විඳින්නත් අවකාශය තියෙනවා. අපි ආරාධනා කරා ගායන ශිල්පී කසුන් ශ්‍රියාංජන ඔබට සුබ දවසක්. සුබ දවසක් අනුරාධ. අපි මෙති දෙනත් එක්ක තමයි අද දවසේ අපි කතා කරන්නේ. මම කැමති අද වැඩසටහනට ආරම්භයක් විදිහට අපි හඳුරන්නේ දැන් වහන්සේ මේ ඊටාම තරුණ යතිවරයන් වහන්සේ නමක්. එතකොට මේ අධ්‍යයන කටයුතු අපි ගත්තාම අපි හඳුරන්නේ ගොඩක් වෙලාවට අපි දන්නවා යතිවරයන් වහන්සේ නමක් වුණාම බෞද්ධ අධ්‍යාපනයේ පැත්තෙන් ඒ ලබන අධ්‍යාපනයේ වගේම මේ සමාජ භූමිකාවේ තියෙන අත්දැකීමත් ඔබ වහන්සේලාට ඕන තරම් තියෙනවා. නමුත් මේ නිර්මාණාත්මක ප්‍රවේශය කියන එක මම හිතන්නේ ඔබ වහන්සේලා වගේ කිහිප දෙනෙක් තමයි අසුරු කරමින් මේ සමාජයට දායාදය දෙන්නේ. මම කැමති ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මේ යතිවරයන්න් වහන්සේලා මේ තරුණ යතිවරයන් වහන්සේලා වර්තමානයේ මේ නිර්මාණත් එක්ක ගනුදෙනු කරන ගීතේ විතරක් නෙවෙයි අපි දැන් කරන නවකතාවත් එක්ක කෙටි කතාව කවිය මේ වගේ චිත්‍ර අද වෙනකොට සංගීත නිර්මාණයන් පවා ඔබ වහන්සේලා අතින් නිර්මාණය වෙනවා අපේ සමාජය තුළ. මේ නිර්මාණාත්මක ප්‍රවේශය ගැන මොකක්ද ඔබ වහන්සේගේ අදහස? ඔව් අනුරාධ මහත්තයා විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ මේ හැදිලා තියෙන සංස්කෘතිය දිහා බැලුවට පස්සේ අපිට ප්‍රධාන වශයෙන්ම පේන කාරණාවක් තමයි අතීතයේ ඉඳලම මේ දක්වාම ලංකාව ඇතුලේ බොහෝ වෙලාවට ලංකාව ඇතුලේ සාහිත්‍ය කලාව සුරක්ෂා කරගන්නට සහ ඒ සාහිත්‍ය කලාව වර්ධනය කරගනිමින් ඉදිරියට පැමිණීමට භික්ෂුන් වහන්සේලා කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි සාහිත්‍ය යුග ගැන කතා කරනවානේ. එතකොට අනුරාධපුර පොළොන්නරු යුගයේ ඉඳලා ගත්තොතින් කොළඹ යුගය දක්වාම බොහෝ වෙලාවට සාහිත්‍ය නිර්මාණයෙහි යෙදিলা තියෙන භික්ෂුන් වහන්සේලා. නමුත් දැන් අපි මේ ජීවත් වෙන සමාජය වෙනකොට සාහිත්‍ය නිර්මාණයන් සඳහා භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වය යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. අපි අතීත සිදුවීම් දිහා බලලා අතීත සාහිත්‍ය නිර්මාණ දිහා බැලුවම වැඩිපුර හාමුදුරුවෝ නිර්මාණය කළා. අඩුවෙන් තමයි ගිහි පිරිස නිර්මාණයන් කරලා තිබුණේ. හැබැයි අද වෙනකොට ආයෙමත් එහි නව ප්‍රවණතාවයක් අපිට දැක ගන්න තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ලංකාවේ සාහිත්‍ය රාජ්‍ය උත්සව වගේ දේවල් ගත්තාම භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වය ගොඩක් අඩුයි. උන්වහන්සේලාට ඒවට නිර්මාණ කිරීම දැන් ධර්ම පුස්තක නිර්මාණය කරන උන්වහන්සේලා ඒවා රචනා කරමින් මිනිස්සුන්ට ඒ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළත් මේ සාහිත්‍ය නිර්මාණය සඳහා යොමු වෙනවා ටිකක් අඩුයි. නමුත් තරුණ භික්ෂුන් වහන්සේලා අද වෙනකොට අර අනුරාධ මහත්මයා මුලින් ප්‍රකාශ කළා වගේ මේ සාහිත්‍ය කියන්නේ ඇත්තටම ඉතා පුළුල් විෂය පරාසයක්. මේ පුළුල් විෂය පරාසය ඇතුලේ අපිට කතා කරන්න පුළුවන් සෑම අංශයකම දැන් භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම දැන් ගීත නිර්මාණය කවි නිර්මාණය වගේ දේවල් පිළිබඳව ගත්තාම භික්ෂුන් වහන්සේලා ඒවයි අතීතයේ ඉඳලම ඒක අපිට පැහැදිලිව තිබ්බා. හැබැයි අර ඔබතුමා මතක් කරපු චිත්‍ර නිර්මාණ වගේ දේවල් වලට අපි අතීතයේ එහෙම අපිට ප්‍රකට නැහැ මේ භික්ෂුන් වහන්සේලා එහෙම දේවල් කළා කියලා. නමුත් අද වෙනකොට එහිත් ප්‍රගතියක් අපිට දකින්න තියෙනවා. මේ සාහිත්‍ය කියන එක ඇතුළට මේ කලාව කියන එක ඇතුළට ගන්න පුළුවන් සෑම මාතෘකාවක් යටතේම භික්ෂුන් වහන්සේලා අද වර්තමානයේ වෙනකොට නව තාක්ෂණය සහ මේ තියෙන පරිසරය උපයෝගී කරගනිමින් එම නිර්මාණ කාර්යයන් වලට යොමු වෙලා තියෙනවා කියන එක තමයි මගේ නම් අදහස. අපි හඳුනන දැන් ඒක අපි සමාජයක් විදියට දැක්කහම අපි ඒක මේ යහපත් සිතින් බාර ගන්නට මේ අපි ගීතයේ විශේෂ ගත්තත් අපි හඳුනන්නේ ගීත යම් ආකාරයක මේ සන්නත ස්වභාවයට ගේන භික්ෂුන් වහන්සේලාගේ යතිවරයන් වහන්සේලාගේ ආගමනයේ හේතු වෙලා තියෙන පොදුවේ ගත්තාම මේ කලාවට යතිවරයන් වහන්සේලාගේ මේ දායකත්වය තුළ වහන්සේ දකින්නේ කොහොමද මේ කලාවේ එක එක අංක ගන්තාම ඒට තියෙන පෝෂණය කොයි වගේද ඔබ වහන්සේ දකින්නේ?
විශේෂයෙන්ම දැන් අනුරාධ මහත්මයා මේ ප්‍රශ්නේ අහනකොට මට තවත් ඒ සමගාමීම කතාවක් මතක් වුණා. ඒ කියන්නේ දැන් විශේෂයෙන් දැන් මේ කලාව කිව්වහම දැන් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ සීලය සම්බන්ධ කරලා මිනිස්සු ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඇයි භික්ෂුන් වහන්සේලා චිත්‍ර අඳින්නේ වගේ එකක් අහන්න පුළුවන්. එතකොට රාගයෙන් මුසු වෙච්ච පද්‍ය නිර්මාණ, ගීත නිර්මාණ වගේ දේවල් කරන්නේ ඇයි මේ විරාගය ගැන කතා කළ යුතු අය කියලා වගේ ප්‍රශ්නයක් සමාජය තුළ එනවා. නමුත් කලාව කියන එක අපි විඳ ගන්නකොට ඊට වඩා පුළුල්ව ඉඳගෙන ඒ පිළිබඳව අවධානය ඊට වඩා අපි කිව්වොත් විචක්ෂණශීලීව ඒ සඳහා යොමු වෙන්න ඕන. විශේෂයෙන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච උත්තමයන් වහන්සේ. හැබැයි උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා පංචසික මේ වීණා වාදනය කරලා සූර්ය වච්චසා කියන දිව්‍යාංගනාවගේ අංගපසංග පිළිබඳ වර්ණනා කරලා මේ විදිහට ගීත ගායනාවක් කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංචසික ඔබේ ගායනයට වාදනයට ගායනයත් මේ කියන කාරණාවන් මනාව ගැලපෙනවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරගන්න යෙදුනේ. එතකොට ඒ පදනමේ ඉඳලා බැලුවාම ඔබතුමා අහපු ප්‍රශ්නයට අදාළව බැලුවාම සෑම අංශයකම භික්ෂුන් වහන්සේලාගේ ප්‍රගතියක් තියෙනවා. සරලවම උත්තරේ දුන්නොතින් ප්‍රගතියක් තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ. දැන් ගීත නිර්මාණය ගත්තාම දැන් අපි අද දවසේ මේ ගීත නිර්මාණය ගැන කතා කරන නිසා ගීත නිර්මාණය ගත්තාම ගීත නිර්මාණයේ යෙදිච්ච තරුණ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් අද වෙනකොට මේ ශාස්ත්‍රය තුළ ඉන්නවා. ඒ වගේම වෙනත් ග්‍රන්ථ රචනා කිරීම අතරෙත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම ඡායාරූපකරණය වගේ කලාවක් ගත්තොත් ඒකෙත් ඊටාම ඉහළම දක්ෂතාවම පෙන්වන අය ඉන්නේ භික්ෂුන් වහන්සේලා අතර. මම ඒකට එක හේතුවක් වශයෙන් දකිනවා. විශේෂයෙන්ම මේ කලාව, සාහිත්‍ය එවැනි කටයුතු සඳහා නියුක්ත වෙන්න ඊටාම සංයත වෙච්ච මනසක් තියෙන්න ඕන. ඒ නිවිච්ච මනසකින් තමයි ඊටාම උසස් කලා නිර්මාණයක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ සංයත මනසකින් යුක්ත වෙච්ච මේ සීලේ විසින් සංවර වෙච්ච මේ තරුණ භික්ෂුන් වහන්සේලා ඒ කලාංශයන් වලට යොමු වීම මගින් අද වර්තමානයේ අපිට ඉතා ප්‍රකටව පේන නැති වුණාට නමුත් වැඩිමනක් දක්ෂතාව පෙන්වන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා කියන එක තමයි අදහස. අපි ගීතයකට ගිහිල්ලා කතා කරමු. අපේ නලින් එක්කත් කසුන් එක්කත් ඔබ වහන්සේගේ ගීතයක් අපි මුලින්ම තෝරාගෙන තියෙන ඔබ වහන්සේ රචනා කරපු ගීතයක්. නලින් තමයි මේ ගීතේ සංගීත නිර්මාණය කළා තියෙන. අපි හඳුරන්නේ දහම් අමාසයුරේ. ඔව්. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් මගේ යුතුයකමක් තියෙනවා. මම යම්කිසි නිර්මාණයක් සිද්ධ කරනවා නම් මම හිතන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් නෙමෙයි ඕනෑම නිර්මාණකරුවෙක් යම්කිසි නිර්මාණයක් කරනවා නම් ඒ නිර්මාණයෙන් සමාජ සුභසිද්ධිය සාධනය කර ගැනීම සඳහා යම්කිසි දායකත්වයක් දරනවා නම් මම හිතන්නේ ඒක ඊටාම හොඳයි. එතකොට විශේෂයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් අපට වගකීමක් යුතුයකමක් තියෙනවා මේ මිනිසුන් යහමගට ගැනීම සඳහා යම්කිසි ක්‍රියාදාමයක නියුක්ත වෙන්න. ඒකෙදි ඒ මිනිසුන් යහමගට ගැනීම සඳහා භාවිතා කරන මාර්ග විවිධාකාර දේවල් තියෙනවා. ධර්ම දේශනා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාව්‍යමය ධර්ම දේශනා කරනවා වෙන්න පුළුවන්. වෙනත් වැඩසටහන් සම්පාදනය කරමින් මේ සඳහා සමාජයට යහපත යොමු කරනවා වෙන්න පුළුවන්. දැන් මේ ගීතය හරහාත් විශේෂයෙන් මම උත්සාහ කරලා තියෙනවා මිනිසුන්ට යම් යහපතක් සහ යම්කිසි කාරණාවක් එල්ල දක්වන්න. මොකද්ද මේ කාරණාව? විශේෂයෙන්ම අපි බෞද්ධයන් විදිහට පුරුදු වෙලා ඉන්නවා බුද්ධ වන්දනාව සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න, උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම මගින් අපි ධර්ම සාහිත්‍ය පිළිබඳව අවධානය යොමු කරොත් ධර්ම සාහිත්‍යයේ තියෙනවා මගේ මතකයේ නිවැරදි නම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා පුද්ගලයෙක් සතර පද ගාථාවකින් බුදුරජාණන් වහන්සේව වර්ණනා කරලා ඒ පිනෙන්ම ඔහු සංසාරයේදී සැප අනුභව කරලා ඔහු නැවත
එය නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ ගෞතම බුද්ධ ශාසනයේදී ඒ හේතු වෙලා තියෙනවා. මේ සතර පද ගාථාවකින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කිරීම නිසා. දැන් ඒ විදිහට ගත්තාම මේ ගීතයේ තුලනොත් මේ ධම්මාමාසයුරේ ගීතයේ තුලනොත් උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් උන්වහන්සේව වන්දනාවට ලක් කරගන්න මේ ගීතය යම් කිසි ප්‍රවේශයක් ලබා ගන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් මෙහිදී පාවිච්චි කරලා තියෙන වචන පිළිබඳව අපි කෙටියෙන් කතා කරොත් බුදුරජාණන් වහන්සේ මේ අමෘතය එහෙම නැත්නම් අපි අමෘතය කියලා කියන්නේ හොඳම පානය කියලා කියනවා. එතකොට ඒ අපිට ධර්මය තමයි මේ ලෝකයේ තියෙන හොඳම පානය. එතකොට මේ ධර්මය නැමැති මේ අමා සයුරේ මනාව ගමන් කරපු සුගත් කියලා කියන්නේ මනාව ගමන් කරපු කියලා. මනාව ගමන් කරපු මුනිంద్రයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට තමයි මේ වන්දනාව මේ ගීතය මගින් සිද්ධ කරන්නේ. මම හිතනවා මේ ගීතයට තමන්ගේ සවන්පත් යොමු කිරීමෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කර ගැනීම තුළින් යම් කිසි බුදුගුණ සිහිපත් කිරීමේ අවස්ථාවක් අපිට සලසා ගන්නට පුළුවන් වෙයි කියලා. අපි ගීතය හමු. ඔබ වහන්සේ රචනා කරපු නලින් නාගොඩ විතානය සංගීතය නිර්මාණය කරපු මේ ගීතය බිනුරේ චාන්දන තමයි ගායනා කරලා තියෙන්නේ. අපි ගීතය හමු. Sugat muni dua
ශනිදා සංවාදය. ශනිදා සංවාදය. ගේ පද රචක පෙළවත්තේ රතනසිරි ස්වාමීන් වහන්සේත් ඒ වගේම සංගීතඥ නලින් නාගොඩ විතාන සහ කසුන් ශ්‍රී අංජන අපේ ශනිදා සංවාදය අද මැදිරියේ ඉන්නේ 066 22 83 600 066 22 83 601 අපේ දුරකථන අංක. නලින් මහත්මයා දැන් කාලයක් තිස්සේ මේ සංගීත නිර්මාණ කරමින් විවිධ නිර්මාණකරුවන් එක්ක ගනුදෙනු කරපු කෙනෙක් ඔබ. ඒ කියන්නේ කලාවත් එක්ක කාලයක් කටයුතු කරපු කෙනෙක්. ඔබේ මුල් අතීතයට ගියාට පස්සේ කොහොමද ඇත්තට මේ සංගීතඥයාගේ භූමිකාවද මුලින්ම හඳුනාගන්නේ නැත්නම් පද රචකයාගේ භූමිකාවද කොහොමද ඇත්තට මේ ශාස්ත්‍රයට එන්න අවස්ථාව ඔබතුමාට හැදෙන්නේ? ඔව් අනුරාධ මහත්මයා මම පාසල් වියේ තමයි මූලික අධිතාරම දැරුවේ. එතකොට මම මූලික අධ්‍යාපනය ලැබුවේ කළුතර දිස්ත්‍රික්කයේ මිරිසත්ත කියන විද්‍යාලයේ. ඊට පස්සේ මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියා. එතනදි තමයි මම සංගීත ලෝකෙට පිවිසුනේ. මම පෙරදිග සංගීත විෂයක් වශයෙන් තෝරාගත්තම අපේ ගුරුතුමා වුණ ජයන්ත සිරිසේන මහත්මයා එතුමාගේ ගෝල පිරිස විශාලයි ලංකාවේ අධ්‍යක්ෂ වාදකයෝ. එතුමා යටතේ මට ගොඩාක් දැනුම ලැබුණා පාසල් අධ්‍යාපනය තුළ. හා අවස්ථාවක් ලැබුණා පාසල් වේදිකාව. එතන තමයි මූලිකම අඩිතාලම ලැබුණ සංගීත ලෝකයට. ඒ කියන්නේ ගෙදරින් එහෙම පසුබිමක් තිබුණද නැත්නම් අර ඔබේ හැකියාවත් එක්ක පාසලේදී ලැබුණ අවස්ථාවක්? මගේ ගෙදර සංගීත පසුබිමක් නැහැ. නමුත් පොදුවේ රසවින්දනයේ තියෙනවා. හැකියාව උපනම ගියේ අනිවාර්යයෙන්ම විද්‍යාලයේ තියෙන ගුරුවරයා හා ඒ පසුබිම තමයි ඒ අවස්ථාව හා හැකියාව ලැබුණේ. අවස්ථාව ලැබුණේ. පාසල් කාලේ කොහොමද දැන් ඒ හඳුනාගත්තට පස්සේ මේ කියන්නේ පාසලේ අවස්ථාවන් හඳුනා ගන්නවා වගේම අර තමන්ගේ කැමැත්ත සහ නිර්මාණත් එක්ක ගනුදෙනු කිරීමේ අවකාශය ලැබෙනවනේ. කොහොමද අතරම පාසල ඒ සඳහා ඔබට වේදිකාවක් හැදුනේ? ඇත්තටම මම මුලින්ම ගායකයෙක් විදිහට තමයි ඉස්කෝලේ හඳුනගන්න. පාසල හඳුනගන්න. කියන්නේ සංගීතඥයා නෙමෙයි. එතකොට මම ගීත ගායනා කරනකොට මම හරි ආස කරා මේ වාදන භාණ්ඩ දිහා. ඉතින් මම සංගීත කාමරේ වාදන භාණ්ඩ තියෙනවා ඉස්කෝලේ. මම දන්නේ නැතුව මේවා පොඩ්ඩ බලනවා. එතකොට සර් ආසද කියලා මම ආසයි. හරි පුරුදු වෙමු කියලා. මුලින් මම සර් පිනා තමයි පුරුදු වුනේ. ඊට පස්සේ මගේ හැකියාව දැනගත්තා. අපි ජාතික තරඟ වලට ගිහලා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ දක්වා වාදකයෙක් විදිහට ගියා. පාසල් මට්ටමේ. එතකොට මගේ වාදන භාණ්ඩ උන්නේ සර් පිනාව වයලිනේ ඒ වාදන භාණ්ඩයේ ප්‍රධාන වාදන භාණ්ඩ උනේ. ඒ ඔස්සේ මම ජාතික මට්ටමේ පාසල් තරඟ ජයග්‍රහණය දක්වා ගියා. ඒ අත්දැකීම් ගොඩක් මේ වුණා අපේ ඉදිරි ගමනට ගොඩක් ශක්තියක් වුණා සංගීත ගමනට. අපි කතා කරමු දැන් කසුන් කොහොමද ඔබේ ආරම්භය? පාසලද නැත්නම් පෞල් පසුබිමද කොහොමද මේ නිර්මාණත් එක්ක ගනුදෙනු ගීතය කියන විෂයත් එක්ක ඔබේ සම්බන්ධය ගොඩනගන්නේ? මුලින්ම මගේ පසුබිම ගොඩනගන්නේ ඇත්තටම පවුලේ තියෙන රසවින්දනයත් එක්කම. ඒතර මගේ තාත්තට සහ මගේ අම්මට මගේ අක්කට ඒ හැමෝටම ඒ රසවින්දනය කියන එක සහ ඒ හැකියාව යම් තාක් දුරට පිහිටනවා. ඉතින් ඒ ඇසුරෙන් තමයි මම පොඩි කාලේ ඉඳන් සින්දු කියන්න පුරුදු වෙලා ඒ අම්මලා තාත්තලා කියන පොඩි කාලේ ඉඳන්ම ගීත ගායනා කරනවා කියලා. ඉතින් ඒකම පාසලට ඇතුළත් වෙනවා මම මුලින්ම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ. එහිදී මම සංගීතයේ විෂයක් විදිහට හදාරනවා. පෙරදිග සංගීතය. හදාරන ගමන් ඉතින් පාසලේ ගීත සම්බන්ධ සංගීත සම්බන්ධ කටයුතු සම්බන්ධ වෙමින් තමයි දිගටම එන්නේ සංගීතය කරා. දැන් පාසල දැන් අර නලින් මහතා කිව්වා වගේ දැන් ඔහු ඉස්සෙල්ලාම මේ ගායකයාගේ භූමිකාව තමයි තිබිලා තියෙන පාසලේදී. නමුත් ඔහු අද වෙනකොට සංගීතඥයාගේ භූමිකාව ඔස්සේ තමයි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. කොහොමද කසුන් මේ පාසලෙන් ඒ ලැබුණු අවස්ථාවන් දැන් අපි සාමාන්‍ය පාසලේම ගායනා කරන්න පුළුවන් කියලා දැනගත්තාම ගොඩක් අවස්ථා හම්බ වෙනට පාසල තුල සහ අපේ සාමාන්‍ය අපේ මිතුරන් අතර වුණත් අවස්ථාවන් ගොඩක් වෙලාවට ලැබෙන්නේ එහෙම කෙනෙක් හඳුනාගත්තා. කොහොමද ඔබට පාසල තුල ලැබුණ අවස්ථාව? පාසලෙන් ඇත්තටම හරි අපූර්ව දවසක් අද ඒ ගැන කතා කරනවා නම් මොකද හේතුව අද අපේ අධිසිසුන්ගේ හමුව තියෙන දවස විද්‍යාර්ථ විද්‍යාලයේ මහනුවර. මහනුවර විද්‍යාලයේ. එතකොට එතනදී තමයි අද මට යාළුවෝ කතා කරන වෙලාවත් ඒ කාලේ අපි අර ඩෙස් එකට ගහලා සින්දු කියපු කසුන් අද එනව නේද කියලා තමයි මගෙන් ඇහුවෙත්. එතන තමයි පටන් ගන්න ඇත්තටම. මේ එතනින් තමයි සංගීත කාමරයට අපි යන්නේ.
ඒතර සංගීත කාමරේ සංගීත ගුරුවරුන් ඇසුරේ ලබන අධ්‍යාපන සමග තමයි පාසලේ තියෙන විවිධ අවස්ථාවන්දී අවස්ථාව ලැබෙනවා අපිට ගීතන ගායනා කරන්න අලුත් නිර්මාණ වල දායකත්වය දක්වන්න. ඒ ඔස්සේ තමයි මේ ගමන ඇති වෙන්නේ. එතකොට කොහොමද මේ අර යාළුවන් අතර ඒ කාලේ දන්නව නේද මොන හරි තිබුණොත් එහෙම ඔහු තමයි ඉදිරිපත් වෙන්නේ ඒ සුන්දර මතකයක් ඒ කාලේ. අනිවාර්යයෙන් සුන්දර මතකයක්. මොකද ඒ කාලේ තමයි අපි අර අපිට මොකක්ද හැකියාව තියෙන්නේ කියලා දැනගන්නේ. අන්න ඒ කාලේ තමයි. එතකොට අපි හැමෝම සින්දු කියන අතරේ අපි යම් කිසි වෙනසක් දක්වනවා නම් අපි යාළුවෝ අතරින්ම අපි නිකම්ම උඩට එනවා. එතකොට ඒ මට්ටමේ යාළුවෝම තමයි ඇත්තටම අපිව ගිහිල්ලා තියන්නේ මේ තැන්වල. හරි අපි හඳුරන්නේ ඔබ වහන්සේගේ ආගමනේ කොහොමද මේ දැන් ඔබ වහන්සේ අපි අද කතා කරන ඔබ වහන්සේගේ භූමිකාව මේ ගේය පද රචකයාගේ භූමිකාව පැත්තේ ඉඳලා කොහොමද අපි හඳුරන්නේ ඔබ වහන්සේට දැන් මේ ගීත ඇසුරු කරන්න හම්බ වෙන්නේ සහ ගීත වලට එහෙම ප්‍රියතාවයක් ඇති වෙන්නේ ගීතවලට ප්‍රියතාවයක් නම් ඇති වුණේ මං හිතන්නේ මේ මෑත භාගයේ වෙන්න ඕන. හැබැයි මම හිතනවා ඒක මේ එකපාරට ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉස්කෝලේ පහවසරේ වගේ ඉන්නකොට මට මතකයි අපි මේ නාට්‍ය අලුතෙන් නාට්‍යයක් සකස් කරලා ඒකට මේ එතකොට අපි හඳුනන ගිහි කාලේද? ඔව් ගිහි කාලේ. ඔව් පහවසරේදී එහෙම අපිට නාට්‍යයක් තිබුණා. ඒකෙදී මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය මගේ ළඟට ඇවිල්ලා මෙහෙම තියෙනවා කියලා අපි එතකොට එතනින් මට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම පැලවත්ත මහාවිද්‍යාලයට පළවෙනි අධ්‍යාපනයට ගියේ. එහේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා මම මතකුම CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයට ආවා. ඒ ආවට පස්සේ මට පාසලේ හම්බ වෙච්ච සිංහල ගුරුතුමිය මම ඇයගේ නම මතක් කරන්න කැමතියි දේවිකා ගුරුතුමිය. ඇය මට විරිඳු කියන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මේ අපි පාසලට මම විරිඳුවක් ලියලා මම ඒක කියලා රබාන ගහලා කියලා ඒ විදිහට අපි විරිඳු කීම් ඊළඟට නාට්‍ය කිරීම වගේ දේවල් කන්නංගර විදුපියස ඇතුලේ ගොඩක් දේවල් කරා. මම ඉස්කෝල 9 වසරේ තමයි පැවිදි දිවියට එන්නේ. ඒ ආවට පස්සෙත් අර කවි ලියන්න ආසාව ඒ වගේ දේවල් මගේ මූලික පිරිවෙන ඇසුරෙන් අපි ඒක මට ලැබුණා. ඉන් පස්සේ මම ලියපු කවි කිහිපයක් මේ සංගීතඥ අපේ නලින් නාගොඩ විතාන මහත්මයා බලලා කිව්වා මේකේ යම්කිසි ගීතමය ස්වභාවයක් තියෙනවා කීපයක් ලියන්න කියලා. එහෙම කීපයක් ලියලිය දුන්නා කිසිම පිළිතුරක් නැහැ. ඊට පස්සේ එක දවසක් එක් ගීතයකට එතුමා මේ සංගීතය යොමු කරලා අර දල සැලස්මක් වශයෙන් මට සකස් කරලා එව්වා. මට ඊට පස්සේ තමයි උත්තේජනයක් ඇති වුණේ ගීත ලියන්න ඕන කියලා. හැබැයි අද වෙනකන් ඒ ගීතේ පටිගත කරලවත් ඒක ඒ ගීතේ මොකද්ද කියලාවත් මතක නැහැ ඇත්තටම. මොකද මේ ඒක මං හිතනවා එතුමා මට දීපු උත්තේජනයක්. එතනින් තමයි මේ ගීත නිර්මාණය පටන් ගන්නේ. මං හිතනවා වසරක් ඇතුළත වගේ කාලයකදී ගීත 9ක් වගේ කරලා තිනවා. හොඳ ගමනක් ආවා කියලා මට හිතෙනවා. හරි අපේ ගීත කීපයක් අහමු අපි හඳුනන අපිට පුංචි වෙලාවක් දෙන්න අද පැය පොත් ප්‍රකාශයට යන්න. අපි අද පූජ්‍ය පළවත්තේ රතනසිරි ස්වාමින් වහන්සේට නලින් නාගොඩ විතාන සංගීතඥයාත් ඒ වගේම ගායන ශිල්පී කසුන් ශ්‍රී ආංජන සමගයි ශනිදා සංවාදයේ කතා කරමින් ඉන්නේ. පෙරපුරු 9යි විනාඩි 1යි දැන් වෙලාව. සිත්තමක කවක ගීයක මියසියක සුරස විනිස ශනිදා සංවාදය අපි අද ශනිදා සංවාදයේ කතා කරමින් ඉන්නේ ගේය පද රචක පළවත්තේ රතනසිරි ස්වාමීන් වහන්සේත් ඒ වගේම සංගීතඥ නලින් නාගොඩ විතාන සහ කෂුන් ශ්‍රී ආංජන මේ තුරුණු ගායන ශිල්පියත් එක්ක අපේ හඳුනන අපි ඊළඟ ගීතයට ගිහිල්ලා කතා කරමු. මේ ගීතයත් ඔබ වහන්සේ රචනා කරපු ගීතයක් අම්මා කියන ගීතය. නලින් තමයි සංගීතය නිර්මාණය කළ තියෙන. අපි ඔහුගෙමුත් අහමු කොහොමද ඔබ වහන්සේ මේ ගීතය රචනා කරන්න. මම හිතන්නේ අපි හැමෝගෙම තියෙන ජීවිතේ එක බලාපොරොත්තුවක් තමයි ගීතයක් ලිව්වත් ගායනා කළත් සංගීතය නිර්මාණය කරත් අම්මා පිළිබඳව නිර්මාණයක් කිරීම. කොහොමද ඔබ වහන්සේ මේ ගීතය නිර්මාණය කරන්නේ? ඔව් මම හිතන්නේ ඔය ප්‍රශ්නය ඕනම ගීත නිර්මාණය කරන කෙනෙක්ගෙන් හැමෝම අහනවා. ඇයි මේ ගීතේ නිර්මාණය කළේ? ඔබේ අත්දැකීමකින්ද මේක නිර්මාණය කළේ කියලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නය. ඇත්තටම මේ අම්මා කියන නමින් නම් කරපු මේ ගීතයත් මේක මගේ පෞද්ගලික අත්දැකීමක්.
මත පදනම් කරගෙන ලියවිච්ච ගීතයක්. විශේෂයෙන්ම මගේ මෑණියෝ මීට අවුරුදු 3කට වගේ උඩදී හදිසි අනතුරකට පත් වෙලා ඇය මිය යනවා. ඇය මිය යාමින් අනතුරුව තමයි මම ඇත්තට මේ ගීතය රචනා කරන්නේ. රාහුල දන් දුන් යශෝදරා ඔබ නිවන් පුරට වැඩියද මන්දා. රාහුලව දන් දීපු යශෝදරා මාතාව වගේ කියලා මට හිතුණා මගේ අම්මා. ඒ අම්මා යශෝදරා වගේ මහාන වෙලා නිවන් දකින්නවද කියලා තමන්ගේ පුතාට සියසින් දැක ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මම මෙතනට මේ වචන ටික එකතු කරා නිවන් පුරට වැඩියද මන්දා කියලා. රජසැප නැතිවට ළමදේ රන් කිරි දිව බොජුණක් කළ අපේ අම්මා නිවන් පුරට වැඩියද අම්මා. මම හිතනවා ගොඩක් මම පුංචි කාලේ අම්මත් එක්ක හිටියට වැඩිය ටිකක් අම්මගෙන් ඈත් වෙලා වගේ හිටියා කියලා මම හිතෙනවා. නමුත් මම අද ඒ අතීතයේ පිළිබඳව කල්පනා කරනකොට මට හිතෙන දේ මට කල්පනා වෙන දේ ඇත්තරම අම්මගේ රස ආහාර ඒ අම්මගේ කිරි අම්මා ඒ දීපු ශක්තිය මම හිතන්නේ මගේ මේ පැවිදි ජීවිතයට පවා ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම මේකේ ආයිමත් එකතු කරේ කසාවතට රස මසවලු අඩුවේද එනමුදු මග බලමින් උන්නා සෙනෙහස නොඅඩුව දමමින් පිසුවේද රසනහරත් මට රස කිව්වා. මම විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබනකොට හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ මම හොරණ නැවතිලා හිටියේ. එතකොට මගේ පන්සල පැලවත් තමයි මගේ අම්මගේ ගමත් පැලවත්තේ අම්මත් පදිංචිලා හිටියේ. සෙනසුරාදිරිදට මම පන්සලට එනකොට අම්මගේ පුරුද්දක් තිබුණා මටත් අපේ පන්සලේ පොඩි හාමුදුරු හැම දෙනාටමත් මොන හරි කෑමක් හදාගෙන එන එක. මම හිතනවා අපේ දායකයොත් අපේ අම්මලා වගේ තමයි. හැබැයි ඒ අය දෙන කෑම දාණයට වඩා අම්මා අරගෙන එන කෑම ටික මං හිතනවා අපිට ගොඩක් රස වෙන්න ඇති. අපි ගොඩක් වෙලාවට චීවරය දරාගෙන ඉන්නකොට අපි ප්‍රත්‍යවේක්ෂා කළ දාණය වැළඳුවට මං හිතනවා අම්මා කෑම ටිකක් ගෙනාවට පස්සේ ඒක ගොඩක් අපිට සතුටක් තියෙනවා. ඒ වගේම මේකේ තවත් වචන ටිකක් මම එකතු කරා. කෙලස් නසන්නට වනගත වනු බෑ පොඩි මල්ලී කිරි රස හෙව්වා නිවන් පුරට අපි යමු එක දවසක ආයෙත් එන්නකෝ අපේ අම්මා. විශේෂයෙන් අපි ප්‍රවෘජාවටපත් වෙන්නේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා සියලු දුක් නිමා කොට නිවන් සාක්ෂාත් කරගන්න. හැබැයි මම දකිනවා මම විතරක් නෙමෙයි අද මේ පැවිද්දේ ඉන්න ගොඩක් පොඩි හාමුදුරුවෝ වහන්සේලා උන්වහන්සේලාට මේ ප්‍රවෘජාවේ ඵලය ලබා ගන්නවට වඩා තමන්ගේ අම්මා තාත්තගේ ජීවිතය ගැන දකින්න ඒ අයගේ ජීවිතය ගැන හොයන්න බලන්න සිද්ධ වෙලා තියෙනවා. මම එක පැත්තකින් ඒක යම්කිසි ඛේදයක් වශයෙන් උත් දකිනවා. නමුත් මං හිතනවා ගොඩක් වෙලාවට පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ ස්වාමීන් වහන්සේලාගේ උරමත තමයි ගොඩක් වෙලාවට ඒ අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ බර පැටවිලා තියෙන්නේ. මටත් ඉන්නවා පුංචි මල්ලි කෙනෙක් අම්මා නැති වෙනකොට ඔහුට අවුරුදු 3ක් විතර. ඒ නිසා මම මෙතන ලිව්වා ඔහු මට යම්කිසි විදිහක මේ පැවිද්දට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසාමත් මම හිතනවා ඔහු ගැන මට හොයන්න සිද්ධ වුණා අම්මා නැති හින්දා. මොකද පුංචි කෙනෙක්. ඒ නිසා යම්කිසි සංවේදීතාවයකුත් මගේ හිතට තියෙනවා. ඒ සංවේදීතාවය ප්‍රකාශ කිරීමක් වශයෙන්ුත් ඒ වගේම සමස්ත පොඩි හාමුදුරන් වහන්සේලාගේ සිතුම් සිතුවිලි මේ විදිහට ලෝකෙට කියන්න ඕන කියලාත් මං හිතුවා. ඒ නිසා තමයි මේ විදිහට මේ වචන ටික ලිව්වේ. නලින් මහතා කොහොමද මේ පද ටික අතට ආවට පස්සේ ඔබේ පැත්තෙන් සංගීත නිර්මාණකරුවාගේ භූමිකාව? ඔව් මේ අනුරාධ මහත්තයා ඇත්තටම පද ටික ඕන පද ටිකක් ආවම මම විශේෂ දෙයක් තියෙනවා. ලියපු කෙනාගේ නම දිහා බලක් නැහැ. මම මේ හැඟීම් වලට යනවා. මමත් ගීත රචනයට හුරු වෙලා තියෙන හින්දා මම හැඟීම් වලින් ගන්න කොහොමද මේක කියලා මම ඒ ලෝකෙට යනවා. ඉතින් මට හාමුදුරු කියන දුක වේදනා මේක ඇතුලේ ගැබ් වෙලා තිබුණා. මම ඒකට ඒ ලෝකෙට ගියා. ඒ පාර මගේ ස්වර පූර්වත් එක්ක මම ඒ ලෝකෙට ගිහිල්ලා සංගීත තනුවේදී
හා මේ වේදනාව දුක මුසු දෙයක් තමයි මට දෙන්න ඕනේ. මම හිතනවා මම මේක කරා ඊටම සංයමයෙන් කරේ. මොකද මේ ගීතය එකක් සාමින් වහන්සේලාගේ ජීවිත කතාවක් කියලා මට තේරුණා මේක ඇතුලේ තියෙන. ඉතින් මේක ගොඩක් හරි සංවේදීව හා සියුම්ම කරගන්න ඕනේ වුණා. මම ඉතා සරලව මේක සියුම්ම මේකට සංගීතය සැපුවා. අපි අහන්නේ කවිඳු අනූපමගේ හඬින් තමයි ගීතය අහන්න. ඔබ වහන්සේ රචනා කරපු නලින් සංගීතය නිර්මාණය කළ මේ ගීතය අපි අහමු. රස මසවුණු අඩු වෙද එන මුදු මග බලමින් උන්නා සිනිහස නොආඩු දමමින් පිසුවෙද අසනහරත් මට රස කීවා ඉවත් පුරට වැඩි යද අම්මා නිවන් පුරට වැඩි යද අම්මා නසන්නට වනගත වනු බෑ උඩිමල්ලි කිරි රස හෙව්වා නිවන් පුරට අපි යමු එක දවසක ආයෙත් දෙන්නකෝ අපේ අම්මා නිවන් පුරට වැඩි යද මන්දා සැපනැනීවට ළමදේ රන්කිරි ඉව බොජුනක් කළ අපේ අම්මා නිවන් පුරට වැඩි යද 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 අම්මා. නලින් මහත්තයා දැන් අර පාසල් කාලේ එහෙම සංගීතයට මුලකුරු කියවුණු ඔබ ඒ කියන්නේ
සංගීත ශිල්පයාගේ භූමිකාව වෙන්නේ වේ ගායකයාගේ භූමිකාවත් එක්ක සහ සංගීත භාණ්ඩවලට ඒ තිබුණු ප්‍රියතාවයත් එක්ක. කොහොමද ඊට පස්සේ පාසලෙන් ඉවත් වුණාට පස්සේ කියන්නේ අර තිබුණු ආශාව එහෙමම තියාගෙනද මේ ඉස්සරහට යන්නේ තරුණයාගේ භූමිකාව ඇතුලේ? ඔව් පාසලෙන් ඉවත් විටම මට තවත් මේට අවස්ථාවක් ලැබුණා. එතකොට මම ජාතික රූපහානි උදාර කියලා ළමා වාදක මණ්ඩලයක් තිබුණා. එහි විද්‍යුත් ඕර්ගන් වාදන ශිල්පය විතර සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. එතනදී මට නිර්මාණාත්මක හැකියාවන් හා අත්දැකීම් රාශියක් ලැබුණා. අවුරුදු 2ක් වගේ කාලයක් අපි කටයුතු කරා. එහිදී මට තවත් ගුරුවරු හම්බුණා. ලෙස්ලි විජේවික්‍රම මහත්මයා, නන්දන ලියනගේ, සරත් කුලාංග මහත්මයා මේ යටතේ හා නිෂ්පාදකවරුන් වන ඉන්දුල් කරුණාතරක, පද්මසිරි ප්‍රාන්දු වගේ ප්‍රවීණ නිෂ්පාදකයෝ යටතේ කටයුතු කරන්න ලැබුණා. මේ නිර්මාණ කටයුතු කොහොමද කෙරෙන්නේ ශබ්දාගාරයක් තුළ? එතකොට ඒක මෙහෙවන්නේ කොහොමද? සංගීත ගුරුවරයා ඔකෙස්ට්‍රා එක හැන්ඩල් කරන්නේ කොහොමද? මම ඔයක ඇතුලේ ස්වරපස්තාර ලියන්නේ කොහොමද? ගොඩක් දේවල් මේ අවුරුදු තුළ ඉගෙන ගත්තා. එතනම කියන්න ඕනේ එම වාදක මණ්ඩලයෙන් ලංකාවේ ප්‍රවීණ ශිල්පීන් වන වරකගොඩ අපේ ජන්නාත් අපි එකට හිටියේ. ප්‍රවීණ ශබ්ද පරිපාලකවරුන් බිහි වුණා. කසුන් මේ වගේ මේ ලොකු දැවැන්ත කට්ටියක් මේ ළමා අපි එතකොට ළමා තමයි දුරුනාට අවුරුදු 18 අපි පොඩි වයසවල තරුණ කාලේ එතන අපි හරි අමුතු දෙයක් වුණා. ඉතින් මේ අත්දැකීම අපිට මේ නිර්මාණ වල ගොඩාක් එක්කහවන පහු කාලීනව අත්දැකීම් ලබා ගත්තා. ලොකු ප්‍රවීණයන්ගේ අත්දැකීම් ඒක පිටුහල වුණා ඉදිරි ගමනට. දැන් ඒ කාලේ අත්දැකීම් ටික හරි වටිනවා කියන්නේ දැන් නලින් මහත්තයා දැන් අද හිතලා බලද්දී ඒවා තමයි ඔබේ නිර්මාණ වලට හේතු සාධක වෙන්නේ නැත්තේ. කොහොමද ඒ කාලේ ඇත්තටම මේ ඔවුන්ගේ අවස්ථාවන් ලබා දෙන්නේ? තරුණයෙක් ආපුවාම මේ අවස්ථාව ලබා දෙන ප්‍රවීණයන් වුණත් ඔවුන් කොහොමද ඔබලට ඒ ලැබුණු අවස්ථාවන් කොයි වගේද අද කල්පනා කරලා බලද්දී? ඔව් ඇත්තටම ඒ කියන්නේ ගුරුවරන්ට ස්තුතිවන්ත වෙන විනය මොකෝ ප්‍රධාන දේ උන් ලෙස්ලි සර් කිව්වදේ නලින් දුර නෙමෙයි තන වැඩක් කිව්වනම් වැඩේ වෙලාවට අපි ඉන්න ඕනේ. වාහනයක් අතරමඟ නැවතුනොත් තල්ලු කරගන්න එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. නමුත් සංගීත ශිල්පියෙක් හරි අපි හිතමු මේව කටයුතු කරනකොට ලයිව් වැඩ නැති වුණොත් ඒකට විකල්ප නැහැ. ඒකට විකල්පයක් හරි අමාරුයි හොයාගන්න. ඒකින්ද මේ වගේ මාධ්‍යත් එක්ක කටයුතු වලදී වෙලාවංක එක ඒක තමයි මට ජීවිතේ හොඳම දුන්න අපි ටීම් එකකට දුන්න අවවාදේ. ඒ වගේ අවවාදයක් ඊළඟට අපි නිර්මාණ කටයුත්තක් අපි හිතමු අපි සර් දෙන ප්‍රස්තාවට අමතරව දෙයක් පොඩ්ඩක් ගහලා බලන්න මේක ඇතුලේ දෙයක්. එතකොට කියනවා ලස්සන වචන ටිකක් අර යාළු මිත්‍රකම කියන්නේ මුණ ටිකක් බලලා කියනවා ෂක් මරුනේ මේ ඒක දාමු. ඒක සර්ගේ නොටේෂන් එකට අමතරව අපේ හිතේ තියෙන දේත් ඒක කියන්නේ ශිල්පියාගේ නේද? ශිල්පියාගේ. ඒක මරු කියලා ඒක දානවා. ඉතින් අපිට එතකොට මේ ගෙදර ගියම් මගේ කෑල්ලකුත් මේකේ තියෙනවනේ කියලා පොඩ්ඩක් හිතේ ඇතුලේ ආඩම්බරයක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවල උන් අපිට ඒක ක්‍රමානුකූලව ලබා දුන්නා. ඉතින් ඒකේ බය නැති වුණා. නිර්මාණ කිරීම හා මේ කටයුතු කිරීමේදී ශබ්දාගාර වැඩවලදී බය නැති වුණා. ඒක ගොඩාක් පහසු වුණා ඉදිරියට. මොකද විවිධ ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ තමයි පටිගත කරේ. ඉතින් වාදක මණ්ඩලයක් විදිහට ඒ එකතුව ඉස්සරහට ගමන් කිරීමේදී ගොඩාක් උපයෝගී වුණා. ඇත්තටම නලිමත් ඒක එක පැත්තකින් අපිට හිතෙන වාසනාවක් ඒ වගේ පිරිසක් එක්ක ඔබේ තරුණ කාලයේම කටයුතු කරන්න අවස්ථාව ලැබීම. ඒ කියන්නේ හැමෝටම නොලැබෙන අවස්ථාවන්නේ. ඒ වගේ නිර්මාණකරුවන් එක්ක සහ දැන් අර ගීත නිර්මාණ විතරක් නෙවෙයි ඔබ කිව්වාගේ විවිධ නිර්මාණ නාට්‍ය වෙන්න පුළුවන්, නිෂ්පාදන කටයුතු වෙන්න පුළුවන්, පටිගත කිරීම මේ සියල්ල පිළිබඳවම අර අවබෝධයක් ලැබීම මම හිතන්නේ එක්තරා විදිහක වාසනාවක් ඔබලට ලැබුණේ. ඔව්. ඇත්තටම ඒක ලොකු අවස්ථාවක්. දැන් අපි මෙහෙම දෙයක් හිතනවා මම ගොඩක් බුද්ධ ආගම අදහන කෙනෙක්. අපි කොච්චර හැකියාවල් තිබුණා මේ ජීවිතේ ගෙනාපු දෙයක් තමයි මේ අරගෙන දැන් මේ අවුරුදු ගානක ඊට පස්සේ මැද කතා කරද්දී ලොකු නිහඬතාවයක් එක්ක ගියේ. ඉතින් මේ අන්තිමට නිර්මාණකරුවා කියන කෙනා යට ගිහිල්ලා මම ශිල්පියෙක් විතරක් වුණා කාලයකදී. මගේ නිර්මාණ මේ අයිලිට ආවේ නැහැ ශිල්පියෙක් විදිහට කටයුතු කරා. නමුත් ඒක තමයි ඒ කාලේ මගේ මේ කටයුතු. නමුත් හම්බෙන් තමයි මේ වසරක ඔය කාලේ තමයි නැවත නිර්මාණකරණයට අලුතෙන් මේ ප්‍රවිෂ් වෙන්නේ. ඉතින් නමුත් අර අත්දැකීම් ටික වටිනව නේද අර මුල් කාලේ තරම. ඔව් මම අර කියන්න ගියේ අපිට මේ අවස්ථාවල් හා දෙන්න පුළුවන් ආයතන තියෙන එක තමයි නිර්මාණ ශිල්පී බිහි කරන්න මූලික පදනම. මොකද හේතුව දැන් ඒ කතා කරගෙන ආවේ මම මේ ඔබතුමාගේ නාලිකාව
දැන් දෙන්නේ මේ පණ්ඩරය වගේ පණ්ඩරයක් තමයි ඒ දවස්වල මට රූපවාහිනිය දුන්නේ. මේකෙන් අපිට තව අවුරුදු 4-5කින් මම මේ දෙන අද දුන්න අවස්ථාවෙන් මම ලංකාවට දෙයක් කරොත් ඔබතුමාලා ගුවන් කාලේ මම අපති නොව වෙනවා. මම හිතන් ඉන්නේ ඒකයි. ඔබතුමා අනුරාධ මහත්තයා දෙන මේ ඔබතුමා නාලිකාව දෙන අවස්ථාව මම ප්‍රයෝජන ගන්න ඕනේ. මම අරගෙන මේකෙන් ලංකාවට දෙයක් කරන්න ඕනේ හරි දෙයක්. අපේ කරපු නිර්මාණ වලට වඩා දෙයක්. ඒ කියන්නේ හොඳ තාක්ෂණික යුතු දෙයක් අඩුපාඩු හදාගෙන අපි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන අවස්ථාවල් තමයි මේ රංගිරි ආයතන මේ වගේ ආයතන දෙන්නේ. ඉතින් අපි වගේ නිර්මාණ කරුවන්ට මේ වගේ ආයතන තියෙන හින්දා තමයි අනාගතයවත් සංගීතය හා කලාව රැඳෙන්නේ. ඉතින් මේ අවස්ථාවල් මේ ලබා දීම ගැන එම ආයතන වල ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපි වගේ කට්ටියට. කසුන් දැන් පාසල් ගමනේ පස්සේ කොහොමද සංගීතයත් එක්කම ඉස්සරහට යනවද කොහොමද වෙන්නේ දැන් තරුණයෙක් සාමාන්‍ය පාසලෙන් එහාට ගියාට පස්සේ ජීවිතය කියන භූමිකාව සහ සමාජයත් එක්කනේ ගනුදෙනු කරන්නේ කොහොමද ඔබට අර පාසලේදී තිබුණු ගායකයාගේ භූමිකාව ඇතුලේ පාසලෙන් එළියට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇත්තටම මම පාසල් කාලේ මහනුවර විද්‍යාර්ථී විද්‍යාලයෙන් ඇත්තටම පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට මාරු වෙනවා. එතෙන්දී මම මගේ නුවරින් යනවා. ඔව් නුවරින් යනවා ඇත්තම කිව්වොත්. ඒ කාලේ වැඩිපුරම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා හිටියේ. ඒක නිසා ඒ සම්බන්ධ කටයුතු නිසා මම අස්කරගෙන යනවා ඇත්තටම පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට අපේ දෙමව්පියන්. ඒ කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයා භූමිකාව ගායකයා භූමිකාවට වඩා ඉහළින් තිබුණා. ඉහළින් පොඩ්ඩක් තිබ්බා. ඒ කියන්නේ ඔබේ කැමැත්තක් තිබුණා. ඒක තිබ්බා පොඩ්ඩක්. ඉතින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ගියාට පස්සේ ඇත්තටම ගායකයා කියන කෙනා යට ගියා. යට ගිහිල්ලා වාදකෙක් බිහි වෙන්න පටන් ගත්තා. මේ වාදකයා ඇත්තටම මම විශේෂයෙන් තනියම තමයි ගොඩක් කරලා පුරුදු පුහුණු වෙලා මම එතකොට ඩ්‍රම්ස් ඔක්ටෝපෑඩ් ඒ වගේ වාදනය කරන්න පටන් ගත්තා. ඒ අතරතුර මට අවස්ථාව ලැබුණා නලින් නාගොඩ ඉතාන්ට වගේම මේ ජාතක රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වෙලා උදාර වාදක මණ්ඩලය සහ තරුණ සේවා සභාවේ තුනු ශක්ති සංගීත කණ්ඩායමේ මම වාදකයෙක් හැටියට කටයුතු කරා. පාසල් අවදියේම විශේෂයෙන් කරන පාසල් අවදියේම. එතකොට ඒ අවස්ථාවේදී මටත් ජාතික රූපවාහිනියේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න හම්බුණා. ඒ වගේම මට ඒ කාලේ සහයෝගය දක්වන නලින්ට වගේම අපි ගුරුවරකම් දක්වා අපිට ලැබුණා ලෙස්ලි විජේවික්‍රම ගුරුතුමාගෙන් නන්දන් ලියනගේ ගුරුතුමාගෙන් ඒ වගේම වැඩසටහන් නිෂ්පාදකවරුන් වන ඉන්ද්‍රනිල් කරුණාතිලක මහත්මයා එතකොට පද්මදිර ප්‍රනාන්දු මහත්මයා ඒ වගේ කට්ටියකින් ලැබිච්ච ගුරුහරුකම් එක්කම තමයි වාදකෙක් විදියට මම ඒතර කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන අතරතුර ගායනාවන් වලට සහභාගී වුණා. ඒ වගේම ජාතික රූපවාහිනියේ අර අපි කියන්නේ පටිගත කිරීම වලට සහභාගී වුණා. ඉතා විශාල වශයෙන්. අපි උදේ ගියාම රෑ වෙනකම්ම ගොඩක් වෙලාවට පටිගත කිරීම වලට සහභාගී වෙනවා. ඒතර ඒ ඇසුරේ මාත් එක්ක හිටපු වාදකයන් බොහෝ පිරිසක් අද ලංකාව උසස්ම තැන් වල ඉන්නවා. ඉතින් මම වාදනයෙන් ඉවත් වුණා ඒ කාලේ. මොකද මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉවත් වෙලා මම එහෙම ටික කාලෙක නිහඬියාවක හිටියා. අපි කතා කරමු ඊට ඉස්සෙල්ලම දැන් ඔබේ ගීතයකුත් අහලා මේ සෙනෙහස කවියක් මේ ගීතය ප්‍රියාල් අමර සිංහ රචනා කරපු ගීතයක්. රොෂාන් ප්‍රනාන්දු මහත්මයා තමයි සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නකො කොහොමද මේ කසුන් මේ ගීතය ඔබට ලැබෙන්නේ? කොහොමද මේ නිර්මාණය වෙන්නේ? ඇත්තටම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අතරම ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු මහත්මයාට. රොෂාන් ප්‍රනාන්දු මහත්මයා මම පාසල් අවදියේ තිබ මිත්‍රකමත් එක්කම තමයි මේ අපි දෙන්නගේ මේ හමුවීම නිසා තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. එතකොට සෑහෙන කාලයකට පස්සේ එතකොට රොෂාන් ප්‍රනාන්දු මහත්මයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මම නැවතත් මේ සංගීත ශාස්ත්‍රයට හඳුන්වා දීම ගැන. මොකද මම නිහඬව හිටපු කෙනෙක්. එතකොට ගායකයෙක් විදිහට මම කලෙලි බහින්නේ මෙම ගීතයත් එක්ක. එතකොට රොෂාන් ප්‍රනාන්දු මහත්මයාත් එක්ක මම කතා කරන ගීතයක් නිර්මාණය කිරීම සම්බන්ධව මම කිව්වේ ඇත්තටම මට මේ නව රැල්ලටම යන ගීතයක් නෙවෙයි මොකක් හරි යමක් පවතින දෙයක් කරන්න ඕනේ කියලා. ඒකම රොෂාන් ප්‍රනාන්දු මහත්මයා මට ප්‍රියාල් වීරසිංහ මහත්මයාව සම්බන්ධ කරලා මේ පද ටික මට අතට ලබා දුන්නාම මම මේ ගැන කල්පනා කරේ ඇත්තටම මේ මගේ ජීවිතේ මම ආපු තැනක මේ ගීතේ ලියවෙනවා යම් කිසි දෙයක්. ඒ මොකද ඇත්තටම මම මේක ඇත්තටම මම සම්බන්ධ කරේ මගේ බිරිඳට. හේතුව මගේ ජීවිතේ යම් තාක් දුරට ඒ කියන්නේ වර්ණවත් වෙන ජීවිතේ වර්ණවත් වෙන්න හැමදේටම විවාහ වීමෙන් පස්සේ මේ බිරිඳගෙන් ලැබිච්ච සහයෝගය තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. මේක ඇත්තටම කියනවා දේදුණු වැඳ ඇඳ අහසම හැඩකල සිරිපොද වැස්සනුමයි. ඒ වගේ ඔබේ අනුහසින් දවුලා හිනෙන මේ මහ පොළොවම ඒ ලැබෙන සහයෝගය. එතකොට අපි මේ ශාස්ත්‍රයට ඉදිරියට යන ජීවිත ගමනේ ඉදිරියට යන්න මේ ඇයගෙන් ලැබෙන සහයෝගය ගැන තමයි මේ ගීතේ විස්තර වෙන්නේ. ඉතින් මම මේ පද ටික මාලාව ලැබුණා මම බොහොම කැමැත්තෙන් මේ ගීතේ ගායනා කරන්න මේ යොමු වුණා.
ඒ අනුව තමයි මගේ සෑහෙන කාලයකට පස්සේ මේ ගායකයෙක් විදිහට කලෙලි බහින්න මේ අවස්ථාව ලැබෙන්නේ. හරි අපි අහමු මේ කසුන් ශ්‍රියංජනගේ මේ හඬ ප්‍රියාල් ලියපු ගීතය රොෂාන් ප්‍රනාන්දු තමයි මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ. කවියක් අහිංසකීවම ඉත්නහසේලියපු මම එහි පදයක් ඔබෙන් නරුත් සෙත් කවියක ගැයුණු නිහස කවියක් අහිංසකීවම ඉත්නහසේලියපු මම එහි පදයක් ඔබෙන් නරුත් සෙත් කවියක ගැයුණු පදයක් ඔබෙන් නරුත් සෙත් කවියක ගැයුණු සුවඳ කල පුරහඳ එළිය නුඹයි ඔබේ සිසිලසින් මල් පෙති කුඩන මේ මහ පොළොව මමයි පුරහඳ එළිය නුඹයි සැනසෙන පොළොව මමයි නිහස කවියක් අහිංසකීනව ඉත්නහසේලියපු මම එහි පදයක් ඔබෙන් නරුත් සෙත් කවියක ගැයුණු නිහස කවියක් අහිංසකීනව ඉත්නහසේලියපු මම එහි පදයක් ඔබෙන් නරුත් සෙත් කවියක ගැයුණු ශනිදා සංවාදය පෙරවරු 9යි විනාඩි 31යි දැන් වෙලාව. පූජ්‍ය කලවත්තේ රත්නසිරි ස්වාමීන් වහන්සේ නලින් නාගොඩ විතාන සහ කසුන් ශ්‍රියාංජන අද අපිත් එක්ක ශනිදා සංවාදයේ රැඳෙන්නේ. අපේ හැමදෙරින් අර ඔබ වහන්සේ මතක් කරා මේ වහන්සේගේ ගිහි කාලේ පාසල් අධ්‍යාපනයේ හිටපු කාලේ කොහොමද නිර්මාණත් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව හම්බුනේ, ඊට පස්සේ ලැබුණු දේවල් කොයි වගේද කියලා. ඊට පස්සේ ඔබ වහන්සේ මේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා.
ඊට පස්සේ අර කලාව සාහිත්‍යයට තිබුණු ආශාව හැමෝම තිබුණාද පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සෙත් අපි හඳුනන්නේ කොහොමද එතනින් පස්සේ? ඔව් මම හිතන්නේ පාසල් දෙවියෙන් තමයි මේ කලා ජීවිතයට සහ මේ සාහිත්‍යයට ඇති ලෙන්ගතුකම කැමැත්තට අඩිතාලම වැටුනේ. පිරිවෙන් අධ්‍යාපනයට යොමු වුණාට පස්සේ මම හිතනවා ඒක වඩා තීව්‍ර ලෙස සංවර්ධනය කරගන්න අවකාශ සැලසුණා කියලා. මොකද අර පාසල් අධ්‍යාපනය ඇතුලේ තරඟකාරී ස්වභාවයෙන් මිදිලා ඉතාම සැනසිලිදායි අධ්‍යාපනයකට යොමු වුණා කියලා මං හිතනවා. මොකද මට මතකයි අපේ පන්තියේ ඔක්කොම මුළු අංශයේම යාළුවෝ හිටියා 484 දෙනෙක් මා ඇතුළුව. එතකොට අපි කොච්චර තරඟයක් තියනවද? හැබැයි පිරිවෙනට ඇතුළත් වුණාට පස්සේ එච්චර අපිට තරඟයක් නැහැ. අපිට අධ්‍යාපනය හදාරන්න තමයි තිබුණේ. විශේෂයෙන්ම මම හිතනවා අපිට සිංහල සහ සිංහල භාෂාව සාහිත්‍ය කියන මේ විෂයන් ඉගෙන ගන්න ලැබුණේ සාහිත්‍ය රාජ්‍ය සම්මානලාභී බටුවංගල රාහුල හාමුදුරුවන්ගේ සෙවණි. උන්වහන්සේ තමයි අපිට සිංහල ඉගෙනුවේ. මම හිතනවා ඒක මම තාම භාග්‍යයක් උන්වහන්සේගෙන් අකුරු කරන්නට සිංහල ඉගෙන ගන්නට ලැබීම ගැන. උන්වහන්සේ විශේෂයෙන් මම දැක්ක උන්වහන්සේගේ යම්කිසි ලක්ෂණයක්. උන්වහන්සේ මේ අපි හැම දෙනාගේම කියන්නේ මගේ විතරක් නෙමෙයි අපි පිරිවෙන හිටපු හැම පොඩි හාමුදුරු කෙනෙක්ගෙම තිබිච්ච විශේෂ දක්ෂතා අඳුරගෙන ඒව උපනංවා ගන්න උදව් කරපු හාමුදුරු කෙනෙක් තමයි බටුවංගල රාහුල හාමුදුරු. ඒ වගේම මීගහජඳුරේ සීලානන්ද හාමුදුරු ත්‍රිපිටක ධර්ම උගන්වපු හාමුදුරු. ඒ දෙන්නම මේ විදිහට අපිට පුදුම විදිහට ඉස්සරහට එන්න උනන්දු වුණා. රාහුල හාමුදුරු නවකතා ලියලා කෙටි කතා ලියලා රාජ්‍ය සම්මාන ගන්නකොට මම හිතනවා ඒ යටතේ ඉන්න අපිට ඊට වඩා උත්තේජනයක් මං හිතන්නේ නැහැ කියලා. ඒක තමයි මේ නිර්මාණ කරන්න ඉතාම විශාල උත්තේජනයක්. අදටත් ඒක තමයි ඇඟේ තියෙන්නේ. ඒ උත්තේජනයම තමයි. හරි අපි අඳුර අපි ඊළඟ ගීතයක් තුම වහන්සේ රචනා කරපු ගීතයක් තෝරාගෙන තියෙන්නේ මේ ගුරු මෞනි කියන ගීතය. මේ ගීතය කවිඳු අනුපමයි ගායනා කරන අපේ නලින් මහත්තයාගේ සංගීත නිර්මාණය. මොකද්ද මේ ගුරු උපහාරයක්ද අපි අඳුරන්නේ? ඇත්තටම දැන් අපි නිර්මාණ කරනකොට නලින් මහත්මයාත් එක්කම තමයි මම මේ සංගීත නිර්මාණ ඔක්කොම ගීත නිර්මාණ ටික සිද්ධ කළේ. එතකොට අපි දෙන්නා මේ ගීත නිර්මාණය කරන සංගීතඥයෙක් සහ පද රචකයෙක් කියන භූමිකාවට වඩා අපි දෙන්න කල්යාණ මිත්‍රෙක් වශයෙන් කටයුතු කරා. එතකොට අපි හැමදේම සාකච්ඡා කරලා කොහොමද අපි කරන්න ඕන කියලා. එතකොට දැන් මම අම්මා ගැන ගීතයක් ලිව්වා, තාත්තා ගැන ගීතයක් ලිව්වා. මට හිතුණා දැන් අම්මා තාත්තා වගේම මේ ජීවිතේ උපනංවා ගන්න පුදුම විදිහේ අපිට හැම දෙයක්ම කැප කරලා අපිට කටයුතු කරලා තියෙන අපේ ගුරුවරු. විශේෂයෙන් මම පාසලේ 2 වසරේදී විතර ගෙදරට තිබිච්ච ආර්ථික දුෂ්කරතා එක්ක අම්මා විදේශගත වෙනවා. එතකොට ඒ ගියාට පස්සේ ඉඳලා මාව ඇත්තටම බලාගත්තේ පාසලේ ගුරුතුමිය රේණුකා දමයන්ති ගුරුතුමිය. ඇය පාසල ඉවර වෙලා ඇයගේ ගෙදර එක්කගෙන යනවා, කන්න බොන්න උයලා දෙනවා, පාඩම් කියා දෙනවා. ඇය තමයි මගේ ජීවිතේ ආලෝකමත් කරගන්න හැමදේම. කොටින්ම කිව්වොතින් අපි කොහොමද මේ නාගියා ගන්නේ, කොහොමද කන්න බොන්නේ, ඒ හැම දේ පවයි ගුරුවරු අපිට කියලා දුන්නා. ඉතින් මම හිතනවා අද මම මේ පය ගහලා ඉන්නවා නම් ඒ මට ගිහි කාලේදී උගන්වපු ගුරුවරු සහ ඒ වගේ මේ පැවිදි ජීවිතය ඇතුළතදී උගන්වපු ගුරුවරු නිසා තමයි අද මේ විදිහට පය ගහලා අද මේ දඹුල්ලට හැවිල්ලා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ හැම දිනකටම කතා කරන්න අවස්ථාව ලැබුණේ ගුරුවරු නිසා. ඒ නිසා විශේෂයෙන් අපි ගත්තොත් ලංකාවේ ගුරුවරුන්ට උපහාරය කරලා ලියවිච්ච ගීත ඉතාම අල්ප ප්‍රමාණයක් තියෙන්නේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් 3-4ක් වගේ. ඒ ගීත ඇතුළත් කරන්න ඕන කියලා හිතාගෙන මේ ගුරු උපහාර ගීතයක් අපි නිර්මාණය කළා. ඒ අපි හැම දෙනාගේම ගුරුවරුන්ට උපහාරයක් පිණිස. නලින් මහත්තයා කොහොමද අපි හඳුනන්නේ මේ පද පෙළ? ඇතරම ගුරුවරුන් ගැන අපි දේවත්වයෙන් සලකනවා. ඉතින් අපිට ඒ වගේ නිර්මාණයක් කිරීම ඇතරම අපි භාග්යක්. මේ ගුරුවරෙක්ගේ අගේ මම හිතනවා මේක පොදු නිර්මාණයක්. මොකද ගුරුවරුන් ගැන ලියවිච්ච ගීත ඉතාමත් අඩු ප්‍රමාණයක් අපේ ගීත කලාවේ තියෙන්නේ. ඉතින් මේක හැම ශිෂ්‍ය අපි හැමෝම ශිෂ්‍යෝ මේ කාගෙන් හරි ඉගෙනගෙන තියෙනවා. ඉතින්
හැමෝටම පොදු නිර්මාණයක් විදිහට තමයි මේක දායාද කරලා තින්නේ. මේ නිර්මාණ දායක වීම ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේකත් ඇත්තටම ඉතා සරල සංගීතයක් පාවිච්චි කරේ. මොකද මේක අපි මේ ගැඹුරු පැටර්න්ස් වලට යන්න ඕනේ නැහැ කියලා හිතුණා. සරලව මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉතා සරලව සංගීතයේ සියුම් කොටස් විතර පාවිච්චි කරලා මේ සරලව නිර්මාණය කරා. අපි අහමු අපේ රතනසිරි ස්වාමීන් වහන්සේ ලියූ නලින් ගොඩවිතාන සංගීත නිර්මාණය කරපු මේ ගීතය කවින්දු අනූපම ගීතය ගායනා කරන්නේ. සතර කිරි කර ඇගෙති තනි මේවා ගුණ දහම් රස කර ගුණ සයුරේ මෙමා වඩන අය අම්මාමයි මිතුරේ එපා වදින්නට අවසර ගුරු මවුනේ කියා දුන්නා ඔබ ලොවේ තතු උගතුන් කරයි මේ ලොව හැම තැනම නතු වරුණේ ඔබ වේවා බුදුන් මතු ඔවාසිප් සතර කිරි කර ඇගෙ තනියේ දේවා ගුණ දහම් රස කර ගුණ සයුරේ පෙමා වඩන ඇය අම්මාමයි මිතුරේ එපා වදින්නට අවසර ගුරු මවුනේ නිසලව ඔබේ ළඟ හිඳ කරනෙමු අකුරු නැනගුණ බෙලින් අපි පරදන්නෙමු සතුරු ගලවා ඔටුනු ඔබේ පාවදින් සුඳුරු හඬගා කියන්නේ මිලුවටම ගුණ ඇඳුරු ඔවාසිප් සතර කිරි කර ඇගෙ තනියේ දේවා ගුණ දහම් රස කර ගුණ සයුරේ පෙමා වඩන ඇය අම්මාමයි මිතුරේ එපා වදින්නට අවසර ගුරු මවුනේ එපා වදින්නට අවසර ගුරු මවුනේ එපා වදින්නට අවසර ගුරු මවුනේ 9යි විනාඩි 41යි දැන් වෙලාව 0.66යි 22යි 83යි 600 0.66යි 22යි 83යි 601 අපේ දුරකථන අංක. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඔව් කවුද කොහෙන්ද කතා කරන්නේ අපිට? ගරු ස්වාමීන් වහන්සේගෙන්ද නලින් නාගොඩ විතාන මහත්මයාගෙන්ද සසුන්සී අංජන මහත්මයාගෙන්ද අවසර ඉල්ලනවා. ඔව් ඔබේ නම? මම හිමාලි රත්නපුරෙන් කතා කරන්නේ. ඔව් මම කසුන්සී අංජන මහත්මයාට කතා කරන්න කැමතියි. ඔව් කතා කරන්න අහගෙන. ඔව් කසුන්සී අංජන මහත්මයා සුබෝදෑසනක්. සුබෝදෑසනක් ඔබට. ඔව් ඔබතුමාගේ සින්දු අපි නිතරම අහලා තියෙනවා SB එකෙන් නිතරම අහනවා. හරිම ලස්සනයි. සින්දු දෙකක් විශේෂයෙන්ම ළඟදී කරලා අහන්න ලැබුණා. හරිම සන්තෝෂයි. ඉතා දිගු ගමනක් යන්න සුබ ප්‍රාර්ථනා කරනවා මමත් පවුලේ සියලුම දෙනා.
මේ තව කියන්න ඕන මට ඔබතුමාගේ කටහඬ අපි අහන විදිහට මේ ප්‍රින්ස් උදේප්‍රියන්ත මහතාගේ කටහඬට ගොඩක් සමානයි වගේ. බොහොමත් ස්තුතියි. අපිට පුළුවන් ඒ කටහඬින් එතුමාගේ ගීතයක් ගායනා කරන්න කොටසක් හරි මේ වෙලාවේ මේ බොහොම ආසාවෙන් අහගෙන ඉන්නවා. මේ හරි. පුළුවන් අපිට ඒ අවස්ථාව ලබා ගන්න. අපි බලමු මේ කසුන්ට වෙලාවට අපි ඔහුගේ අවස්ථාවකදී ඔහුගේ ගීතයක් ගායනා කරන්න තව ගීතයක් අපි රස විඳින්නක් තියෙනවා. අපි අවස්ථාව ලබා ගමු. සියලුම දෙනාගේ වැඩ කටයුතු ඉතා ਸਰවප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඉතා දිගු ගමනක් යන්න අවස්ථාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි බොහොම ස්තුතියි කතා කළාට 066 22 83 600 066 22 83 601 අපේ දුරකථන අංක. කසුන් පුළුවන් වේද ඉල්ලි මිටු කළම යන්න පොඩි කොටසක්. සඳරේනු වැහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදාසිනාසලා මට දෙන්න ආදරේ ඔබගේ හදින්. බොහොම ස්තුතියි. හරි මේ දැන් අපේ නලින් මහත්තයා මේ අර ලැබුණු අත්දැකීමත් එක්ක ඔබ නිහඬතාවයක් තිබුණා කියලා කිව්වා. ඒ කියන්නේ මේ අර අපි කියනවා අර සාමාන්‍ය මිනිස්සෙක් සමාජයට ආපුවම මේ රැකියා භූමිකාව අපිට වැදගත් වෙනවානේ. එහෙම ගිහිල්ලාද නැත්නම් සංගීතය හිතාමතාම අතාරින්න වුණාද? මොකද උනේ? අර ලැබුණු අත්දැකීම් එකත් අනුරාධ මහත්තයා සංගීතය ඉවත් උන්නේ මම මේ පූර්ණ කාලීන සංගීතය නිර්මාණ මේ කටයුතු හිටියා. නමුත් මේ මම ශිල්පියෙක් විදියට මම ඊට පස්සේ කණ්ඩායම් සංගීතයට යොමුවෙනවා වාදකෙක් විදියට. එතකොට මට වෙලාවක් නැතුව නිර්මාණ කටයුතු වලට මොකද මම ඩයිනමික් කියලා සංගීත කණ්ඩායම පටන් ගත්තා. ඊට පස්සේ පානදුරේ සිල්ලිය සහ මදුමාද අරවින්දගේ යාත්‍රා කියන ওই කණ්ඩායම් වල කටයුතු කරනකොට ගොඩක් ලංකාවේ තියෙන හැම ගායකයෙක්ගේම නිර්මාණ වල අපි බැකින් එක බලා ගන්න ඕනේ. ලොකු තරගයක් තිබුණා. ඒ කටයුතුත් එක්ක කාර්යබහුල වුණා. ඊට පස්සේ මම බටහිර සංගීතයට යොමු වෙනවා. මගේ සංගීත කණ්ඩායම මිත්‍රෙක් ඉන්නවා සරත් කියලා. සරත් ලාල් දක්ෂ බටහිර සංගීත ගිටාර් වාදකයෙක්. ඔහුත් එක්ක එක්කවල බටහිර සංගීතයට නැමුණු වෙලා මම බටහිර සංගීත අධ්‍යයනය කරලා මම යොමු වෙනවා පියානෝ වාදකෙක් විදියට හොටෙල් ක්ෂේත්‍රයට. සංචාරක කර්මාන්ත ආසිට හොටෙල් ක්ෂේත්‍රය. මෙහි මම පියානෝ වාදකයෙක් විදියට කටයුතු කරනවා බොහෝ කාලයක්. එතකොට කාර්යබහුලත්වය තුළ මට මේ නිර්මාණ වලින් චුට්ටක් ඈත් වෙන්න උනා. කියන්නේ සංගීත ශාස්ත්‍රයේ අර නිර්මාණත් එක්ක තමයි කනුදෙනු අඩු වෙන්නේ. නමුත් සංගීත ශාස්ත්‍රයේ අධ්‍යයනය ගොඩක් කරා. අධ්‍යයනය පැත්ත මම බටහිර සංගීතයේ මම ලෙවල් 5 දක්වා අධ්‍යයන කටයුතු කරා. ඒ රාගධාර සංගීතත් හැදෑරුවා. මට නිර්මාණ කටයුතු වලට පසුබිම එක්කවල තිබුණා. නමුත් මට මේ සඳහා නිදහසක් ලැබුණේ නැහැ. නිදහස ලැබුණේ ඇත්තටම මේ කොරෝනාවදී. ඒකෙදී මම ගෙදරදී අපි ගෙදරට හිටිය අවුරුද්දේ මම මොකද්ද කරන්නේ දැන් කරනකොට මට මේකෙන් තොර ලෝකයක් නෑ සංගීතෙන් තොර. මේ මම ඒ පොත්පත් පරිශීලනය කරන ඉන්න ගමන් මේ මට හිතුණා නෑ මම නිර්මාණ ටිකක් කරන්න ඕනේ මේ ටිකේ කියලා මම කීබෝඩ් එක අතරගෙන පටන් ගත්තා. ඒලාද විවේකයේ. ඒක ප්‍රොජෙක්ට් එක ගත්තා. ඒකෙත් අදාහරිමත් උන්නේ නෑ. තවත් නිර්මාණ ගොඩක් කරමින් පවතිනවා. ඉතින් දෙවෙනි ගමන පටන් ගත්ත නැවත යන්න. අපි හඳුනන දැන් මේ ගීත නිර්මාණය කරන්න ගියත් මේ මම හිතනවා අර භාෂා සාහිත්‍ය පිළිබඳව තියෙන අධ්‍යයනය වැදගත්. සහ මේ භික්ෂුන් වහන්සේ නමකට මේ පාලි සාහිත්‍යයත් යම් ආකාරයකින් ප්‍රයෝජනවත් වෙනවා කියලා මට හිතෙනවා. මොකද අපි දැන් පාලි කිව්වම අපිට නිකන් හිතෙන්නේ හරි අමාරුයි කියලානේ. දැන් සාමාන්‍ය ගිහි අපිට ඉගෙන ගන්න තිබ්බත් පාලි කියන අපෝ පාලි නම් බෑ වගේ එහෙම එකක් නේ අපි හඳුනන. එතකොට මේ භාෂා සාහිත්‍ය සහ මේ පාලි වගේ දේවල් කොහොමද භාෂා හිතන්නේ මේ නිර්මාණකරණයට කොයිතරම් ඒක අපිට මේ අධ්‍යයනය අදාළ කරගන්න පුළුවන්ද අපි හඳුනන. ඔව් විශේෂයෙන්ම පාලි භාෂාව සහ අපි භාවිත කරන අපේ මව් භාෂාව සිංහල භාෂාව එක්ක සංසන්දනය කරලා බැලුවොත් ඇත්තටම සිංහල භාෂාවට වැඩිය පාලි භාෂාව ගොඩක් පහසුයි. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු භාෂාව වශයෙන් සැලකෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව ඇති වෙන පරිද්දෙන් තමයි මේ භාෂාව විශේෂයෙන්ම සකස් වෙලා තියෙන්නේ.
නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි දැන් අපේ ත්‍රිපිටක ධර්මය වගේ පොතපත මේ පාලි භාෂාවෙන් ලියවෙලා තිබුණට අපි ඒ පිළිබඳව අධ්‍යයනයකට යොමු වෙනවා අඩුයි. විශේෂයෙන් දැන් දහම් පාසල් අධ්‍යාපනය ඇතුළත දැන් පාලි භාෂාව ඉගෙන ගන්නවා. දැන් අපි ගත්තොත් අපේ දහම් පාසල් වල ඉන්න සමහර දරුවන්ට පාලි භාෂාවෙන් පොඩි පොඩි කතා පවත්වන්න පුළුවන් මට්ටමට ඉතා හොඳ භාෂා දැනුමක් එයාට තියෙනවා. ඒ නිසා එයාට භාවිත කරන්න පුළුවන්. මේකේ තියෙන ගැටලුව තමයි විශේෂයෙන්ම භාෂාවක් මිනිස්සු අතරට යන්නේ ඒ භාෂාව වැඩිමනක් භාවිත වීම කරන කොටගෙන. එතකොට ඒ භාෂාව වැඩිමනක් භාවිත වෙන අවස්ථාවක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට මේ පාලි භාෂාව සාහිත්‍යයක් වශයෙන් එනකොට දැන් මේ වර්තමාන ලෝකයට ගැලපෙන පරිද්දෙන් පාලි භාෂාවේ යම් යම් සංවර්ධනයන් අවමට්ටමින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පාලි භාෂාවෙන් ගීතයක් රචනා වෙන්නේ මේ මෑත යුගයේදී. දැන් මට මතකය නිවැරදි නම් ඊට වසර 7කට 8කට වගේ උඩ තමයි පාලි භාෂාවෙන් ලෝකේ පළවෙනිම ගීතයක් රචනා වෙන්නේ. එතකොට අද ගත්තාම අපි සිංහල භාෂාව ගත්තොත් සිංහල භාෂාවේ විවිධ සංවර්ධනීය අවදීන් අපි පසු කරමින් යනවා. එතකොට සඳස් කාව්‍ය නිසඳස් කාව්‍ය බවට පත් වෙලා තියෙනවා. එතකොට අර සඳසින් බඳිනාලද කවියට වඩා නිසඳස් කාව්‍යයට ලොකු තැනක් ලැබිලා තියෙනවා. මම හිතනවා පාලි භාෂාවත් ඒ විදිහට භාවිත කරන්න පුළුවන් අවස්ථාවක් සැලසුනොත් මිනිසුන්ට පුළුවන් වෙයි මේ පාලි භාෂාව හොඳින් අධ්‍යයනය කරන්න සහ ඒ හරහා සාහිත්‍ය වගේම අර ධර්මයත් අවබෝධ කරගන්න හොඳ අවකාශයක් සලසා ගන්න පුළුවන්. ඔබ වහන්සේ යම් ආකාරයක මේ උත්සාහ කරනවා දැන් මේකත් එක්ක නිර්මාණයක් කරන්න බුද්ධ රාජ නමෝ කියන්නේ මේ පාලි සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අධ්‍යයනයත් එක්ක මේ නිර්මාණයකට එන අවස්ථාව. ඔව් විශේෂයෙන් මම රෝහණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ පාලි විශේෂවේදී උපාධියක් තමයි හදාරන්නේ. එතකොට පාලි විශේෂවේදී උපාධියක් හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් මට මේ පාලි භාෂාවේ සංවර්ධනීය අවදීන් පසු කර ගැනීම සඳහා යම්කිසි ක්‍රියාදාමයක නියුක්ත විය යුතුයි කියලා මට හිතුණා. ඒ වගේම ප්‍රාචීන විභාගවලට අධ්‍යාපනය හදාරන කාලෙදී අපි ඡන්දස් ගැන ඉගෙන ගත්තා. ඒක ඊටාම රසවත්. මම හිතන්නේ මේ ඒක මගේ ගොඩක් මගේ හිතට ඒක දැනිච්ච තැන. ඒ නිසා මම ඇත්තටම සිංහලෙන් කවි ගීත රචනා කරනවට වඩා පාලියෙන් ගීත රචනා කරන්න තමයි හුඟක්ම කැමති. ඇත්තටම අපි පාලි ගීත 10ක් විතර රචනා කරලා තියෙනවා. අපි මේ දවස්වල හඬවල් හොයමින් ඉන්නවා ඒක ගායනා කරන්න. මොකද මේක අමාරු නැහැ. නමුත් ඒකට සුදුසු ගායනා කරන්න පුළුවන් සුදුසු ඉන්නෝනේ. ඒ සුදුසු හොයමින් ඉන්නවා අපි. ඒකට අවකාශ සලසා දෙන්න කැමති. එතකොට ඒ සඳහා තමයි මේ විදිහට පාලි ගීතයක් රචනා කරේ. පාලි භාෂාවෙන් එකක් මගේ විෂය. ඒක සංවර්ධනය කර ගැනීම සඳහා අර කියන අරමුණු හැම එකක්ම සාධනය කර ගැනීම සඳහා තමයි විශේෂයෙන් මේ පාලි ගීතය රචනා කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරමින්. නලින් මහත්තයා මේක වෙනස් අත්දැකීමක් ඔබට හම්බ වෙනවා. ඔව් අනුරාධ මහත්තයා ඔන්න ඔතෙන්දී තමයි මගේ අර මම නිදහසේ භුක්ති විඳ දේ ප්‍රයෝජනට ගන්න. මම අනුරාධ මහත්තයා මෙතනදී බටහිර සංගීතය උපදෙසා ගන්න මට ඕන බෞද්ධාගම අපි බුද්ධාගම අදහනවා අපි මේ භක්තිමත් මේක ජාත්‍යන්තර ගෙන යන්න ඕමනාවක් තියෙනවා. මේ බාලි කියන භාෂාවත් එක්ක වන්දනාමාන කරනවා. මොකෝ ස්තුති පූජා කියන එක හම්දුරක වගේ බුදුන් වහන්සේ අදාළ තියෙන උසස් පූජාවක් කියලා. මේක උතුම් පූජාවක් කියලා මම තේරුම් ගත්තේ. මේක මේ නිර්මාණය. එතකොට මේකට මම යොදා ගන්න බටහිර සංගීතයේ හාමොනික් මයිනර් කියන ස්කේල් එක. මේක සාමාන්‍යයෙන් සංගීත හදාරනකට දාන මේජර් මයිනර් කියන ස්කේල් එක තමයි පොදුවේ භාවිත කරන. හාමොනික් මයිනර් කියන ස්කේල් එක ලංකාවේ භාවිතා වෙන්නෙම නැහැ. මේ ස්කේල් එක පාවිච්චි කරලා තමයි සම්පූර්ණ මේ ගීතය හැදෙන්නේ. ඒකෙදිම 아무තු ගැම්මක් මේ සින්දුවට ආවා. මේකේ මම භක්තිය දනවන විදිහට තමයි නිර්මාණය කරේ. නමුත් මේ මම කියපු සර රටා ටික පිළිහිටලා තියෙන්නේ හාමොනික් මයිනර් කියන ඒ තැන. ඒක තමයි ගීතේ පුරාම පාවිච්චි වෙන්නේ. ඒ නේද මොකද මම මේක ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන හින්දා ඒ බටහිර සංගීත ආකෘතිය මේකට ලබා ගත්තා පරීක්ෂණයක් කරන්න ඕන හින්දා. ඒක තමයි මම මේ ගීතේ යොමු කරන්නේ. අපි ආමු රන්දි මල්ෂා ශානදී තමයි මේ ගීතේ ගායනා කරන අපි හඳුරු රචනා කරපු ගීතේ නලින්ගේ සංගීත නිර්මාණය.
සෝ ලෝක රෝග සෝක සලිත ධම්ම රාජ තන් නමෝ රාග දෝස මෝහ පාප සකල දෝස මන්ද සෝ ලෝක රෝග සෝක සලිත ධම්ම රාජ තන් නමෝ රාග දෝස මෝහ පාප සකල දෝස මන්ද සෝ ලෝක රෝග සෝක සලිත ධම්ම රාජ තන් නමෝ साधु साधु तं नमामि बुद्ध राज उत्तमं ज्ञान जाल मंडलेन त्रिलोकेषु पसरिसो साधु साधु तं नमामि बुद्ध राज उत्तमं राग दोष मोह पाप सकल दोष मत सो लोक रोग शोक सलित धम्म राज तन नमो पूजिताय इंद्रियं दमं करोमि बुद्ध भाव पतिताय मंदिरं सिरे करोमि दश बलस्य पूजिताय इंद्रियं दमं करोमि बुद्ध भाव पतिताय राग दोष मोह पाप सकल दोष मत सो लोक रोग शोक सलित धम्म राज तन नमो राग दोष मोह पाप सकल दोष मत सो लोक रोग शोक सलित धम्म राज तन नमो ආයිබෝවන් ඔබට ආයිබෝවන් තෙරුවන් සරණයි. ඔව් කවුද කොහෙන්ද අපිට කතා කරන්නේ? මම වත්කේ ධම්මානන්ද හාමුදුරුවෝ. අවසරයි අපේ හාමුදුරනේ. මේ මම ඇත්තටම හරිය මේ ලොකු සතුටක් සහ ප්‍රසාදයක් දැනෙනවා මේ හාමුදුරන්ට. මම මේ ප්‍රසාදයේ සතුට කල කරනවා මේ ගීත රචනා ශිෂ්‍යයේ ඉන්න හාමුදුරු තේජනාවන්ත වෙනුවෙන්ම මම ගුරුවරයෙක් වශයෙන් සේවය කරන නිසා මම සෑහෙන වෙහසක් දරනවා මගේ විෂය සිංහල විෂය උගන්වන අතර මේ නිර්මාණ ශිෂ්‍යයට යොමු කරගන්න. වර්තමානයේ විසුණු වහන්සේලා බොහෝ විට විවිධ පැති වලින් මේ මන්තල පිළිබඳ විවේචන සිද්ධ වෙන ලෝකේ හාමුදුරු අර්ථවත් සමාජ මෙහෙයවයකට භාෂා සාහිත්‍ය සේවම වෙනවා කියන එක හරි සතුටුදායක කරුණක්. ඒ වගේම හාමුදුරු හරි වැදගත් කාරණයකට තව යොමු කරා මේ පොදුවේ විසුණුවන්තට බලපාන කාරණාවක්. ඒක මට අදාළ නොවුණා වුණත් කියන්න ඕන කාරණයක්. කරුණාන්තේ පෞද්ගලිකව තමන්ගේ පවුලේ බල සහෝදරයට රැකවරණය දෙන්න වෙච්ච සිදුවීම අපේ නායක හාමුදුරු මේ අහනවා නම් මේ වගේ පොදු ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ කියන කාරණේ හොයන්න බැරිකමකුත් නෑ හොයන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ ඒත් එක්කම මම කියපු කාරණාවන් පිළිබඳව ටිකක් කාරණා දෙකක් සඳහන් කරන්න ඕනේ. මේ පාලියෙන් ලියවිච්ච ගීතයක් පිළිබඳව උන්වහන්සේ මේ අවුරුදු 7-8කට එහාදී ලියවිච්ච කතාවක් කියවුණා. උඩවැල දේවත හාමුදුරු මම හිතන්නේ එහෙම නිර්මාණ කීපයක් කරා. නමුත් පාතුරහවෝසී බුද්ධ ජයන්ති කියලා බුද්ධ ජයන්තියේදී 56 දී
2500 බුදු ජයන්තිය වෙනුවෙන් අපේ මේ කනරත්න මානසිංහයන් ගීතයක් ලියලා තියෙනවා. පාතුර හොසි බුදු ජයන්ති ධම්ම සමයෝදපාදී උත්තාතනේ සීදත් ධාරේත ධම්මං ආරබත නික්කමත චරකචාරිකං කියලා. ඊළඟට අපේ මේ හාමුදුරුවෝගේ නිර්මාණ ශේත්‍රයට සුපතන අතර මල්ලි කෙනෙක් නැවත අදහස් අවස්ථා කීපයකදීම සඳහන් කළා මේ අනුරාධ මහතා අපි නිවැරදි කරන්න ඕනේ. මම හිතන්නේ මේකේ බුදු සමය ඇදහිීමක් කියන කතාව මම හිතන්නේ එතනින් එහාට අපි යන්න ඕනේ. බුදු සමය කියන්නේ කොහෙත්ම ඇදහිීමක් නෙවෙයි. බුදු සමය කියන්නේ ජීවන ප්‍රතිපදාවක්. නිවනට දක්වා වූ ගමන් මඟදී වැසිකිලි කෙසිකිලි යාමේ සිට ජීවිතයේ උපරිම තලයේ දක්වා ගමන් කිරීම සඳහා අවශ්‍ය ජීවන මාර්ගයක් මෙතන තියෙනවා. තරුණයෙක් වශයෙන් ඔබ ඒ සම්බන්ධයෙන් දරන උනන්දුව හා උද්‍යෝගය පිළිබඳව මම ඒක ඉතාමත්ම ගරු කරනවා. ඒකට ඉතාමත්ම ප්‍රසාදේ පළ කරනවා. ඒ නිසාමයි මම හිතුවේ මේක නිවැරදි කරන්න ඕනේ. මොකද බුදු සමයේ තරම් සම්වර්ධනාත්මක දර්ශනයක් කිසිදු ආගමක දහමක නැහැ. අනිත් සියලු ආගම් වල තියෙන ඇදහිලි පමණයි. ඔය ස්පහ සංකල්පේ පවා බුදු සමයෙන් තියෙන දේවල් තමයි ජපානයේ හරහා නැවත එන්නේ. ඊට පස්සේ සෝමාක කියන මහාචාර්යවරු මේ බුදු සමයේ තියෙන සංවර්ධනයේ තියෙන පිළිබඳ තියෙන දැක්ම ඊටම අගන විදිහට අගය කරලා තියෙනවා. ඊට පස්සේ රිස් ඩේවිස් වගේ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රී ලංකාවෙන් අපිට වෙනත් කිසිවක් ඕනේ බුදු සමයේ අදුලත් වන සිගාලෝවාද සූත්‍රයේම ඇති කියලා. ඒ තරම් වටිනා සමාජ දර්ශනයක් තියෙනවා. අවාසනාව තියෙන්නේ අපි වැඳ ඉන්නවා මිසක් දේශනා කරමින් ඉන්නවා මිසක් සජ්ජායනය කරමින් ඉන්නවා මිසක් ඒන් ප්‍රයෝජනෙ අරගන්න තරම් සමාජ දැක්මකට අපේ නායකත්වයන් ක්‍රියාත්මක නොවී මේ ප්‍රතිඵලය අදාළ ආයතන ක්‍රියාත්මක වෙනවා නම් මේක ඉතාමත්ම වටිනා සමාජ දර්ශනයක්. පෞල් ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ පෞල් ජීවිතයේ සහ සමාජ ජීවිතයේ ඉතා උපරිම තලයට දිනු කරන්න පුළුවන් අතිශය වටිනා සමාජ දැක්මක් තියෙනවා. ඔබතුමාට මම ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම සතුට ප්‍රසාදේ පළ කරනවා. අපේ හාමුදුරන්ට මම සම්බන්ධ වෙන්න කැමතිම තැන අවසානයේ දුරකථන අංකය අපිට සඳහන් කරගන්න පුළුවන් වෙයි. මොකද අපි අංකය ආදාමයක ඉදලා ඉන්නවා මේ නිර්මාණ ශිෂ්‍යයින් හාමුදුරු යම් ගුණයකට එකතු කර ගැනීම සඳහා තුන් දෙනාට මගේ ආශිර්වාද පළ කිරීම මම නිහඬ වෙනවා. අපේ අනුරාධ මහත්මයාට තෙරුවන් සරණයි, ශක්තිය ධෛර්යය ලැබෙන්න තව තවත් මේ වගේ කටයුතු වල දෙන්න කියලා. ඔබ සෝතේ තෙරුවන් සරණයි පූජ්‍යවත් වේදමානන්ද ස්වාමීන් වහන්සේ අපිට කතා කළේ 0.66යි 22.83යි 600 0.66යි 22.83යි 601 අපේ දුරකථන අංක. පූජ්‍ය පෙළවත්තේ රතනසිරි ස්වාමීන් වහන්සේත් ඒ වගේම නලින් නාගොඩ විතාන සහ කසුන් ශ්‍රී අංජන අපේ මේ නිර්මාණකරුවන් දෙදෙනා සමග තමයි අද ශනිදා සංවාදය අපි කතා කරමින් ඉන්නේ. අපි ඊළඟට නලින්ගේ ගීතයකට කසුන්ගේ ගීතයකට යනවා. අපි ඊට පෙර අපිට පැයපුවත් ප්‍රකාශයට පුංචි ඉඩක් ලබාගෙන අපි නැවත ශනිදා සංවාදයෙන් ඔබත් එක්ක මුණ ගැසෙනවා. පෙරවරු 10 දැන් වෙලාව. ශනිදා සංවාදය. අපි අද ශනිදා සංවාදයේ මේ ගීත ආස්වාදින්නේ මේ නිර්මාණකරුවන් දෙදෙනාගේ නිර්මාණ ඔස්සේ අපිට රස විඳින්න ලැබුණු නිර්මාණ කිහිපයකින් තෝරාගත්තු ගීත කිහිපයක්. අපි කසුන්ගේ ගීතයකට ඊළඟට යන්න සූදානම් වෙන්නේ. කසුන් දැන් අර ඔබ තරුණ කාලයේම ආපහු අර සංගීත විෂයත් එක්ක තිබුණු ආශාව කොහොමද මේ යලි නිර්මාණකරණය දක්වා එන්නේ? අර පාසලේදී සහ ඊට පස්සේ ඔබට ලැබෙන අවස්ථාවන් එක්ක විශේෂයෙන්ම සංගීත කරුවාගේ භූමිකාවේ වාදකයාගේ භූමිකාව පැත්තෙන් කාලයක් නියැලීලා ඔබේම නිර්මාණයක් කරන්න අවස්ථාව කොහොමද උදා වෙන්නේ? ස්වතන්ත්‍ර නිර්මාණයක් දක්වා. ඇත්තට මේකත් මේ මම හිතන්නේ අපි ගොඩක්ම මම වෘත්තියත් එක්ක කාර්යබහුල වෙලා හිටියා. ඇත්තම කිව්වොත්. ඒ කියන්නේ සංගීතේනේ වෘත්තිය. නෑ සංගීත වෘත්තිය නෙමෙයි. මම අතට පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. මේ සේවා කළමනාකරු විදිහට. එතකොට මම වෘත්තියත් එක්ක තිබ්බ මේ අර කාර්යබහුලත් එක්ක සංගීත කටයුතු ඇත්තට මග හැරුණා. ඇත්තටම නලින් කිව්වාගේ මේ කොරෝනා කසුන් පොඩ්ඩක් කොහොමිමු අපි මේ දුරකථනයේ කෙනෙක්ගේ අවස්ථාව දීලිමු කතා කරන්න. ආයිබෝවන්. ආයිබෝවන් තෙරුවන් සරණයි. ඔව් කවුද අපිට කතා කරන්නේ? මම කතා කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයෙන් පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ලෙක්චරර් කෙනෙක් මේ උපේක්ෂා ධම්මදීරා මෙහෙණින් වහන්සේ කියලා. අවසරයි අපේ. මම කතා කරන්නද? කතා කරන්න වහන්සේ. ඇත්තටම මට කතා කරන්න ඕනේ අපේ රතනසිරි හාමුදුරුවෝ මේ වගේ තැනක ඉන්නවා දකින්න එක ගුරුවරයෙක් විදිහට ඇත්තට මට ගොඩක් සතුටුයි. අපේ අධ්‍යනාංශය නියෝජනය කරන ශිෂ්‍යයෙක්
අද මේ වගේ තැනක ඉන්න එක අපේ විශ්වවිද්‍යාලයට අධ්‍යනාංශයට ලොකු ගෞරවයක්. ඉතින් උන්වහන්සේ මේ පොතපතට අමතර මේ වගේ දේවල් කරලා පොම් විෂය බාහිර ක්‍රියාකාරකම් කරලා හැම අතින්ම ඉස්සරහට යන එක ගැන අපිට ගොඩක් සතුටුයි. උන්වහන්සේගේ මේ ළඟදිම එළිදැක්වූ ගීතය මාතට හසින් ගීතය අපිට රුහුණ ගැන ලොකු ආඩම්බරයක් දැනෙන ගීතයක්. ඒ වගේම උන්වහන්සේට මම කැමතියි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න, පුණ්‍යානුමෝදනා කරන්න රුහුණ සරසවිය ගීත සාහිත්‍යයට එකතු කරන්න දායක වීම ගැන. මොකද ඇත්තට මේ ගීතය අහුවහම රුහුණේ ඉගෙනගත්ත රුහුණේ පහස ලැබපු කෙනෙකුට රුහුණ ගැන රුහුණේ ජීවත් වෙන්න නැවතත් පුළුවන්කම ලැබෙනවා. දැන් විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ගියපු කෙනෙකුට නැවතත් විශ්වවිද්‍යාලයට එන්න ලැබෙන්නේ ඊටම කලාතුරකින්. නමුත් මේ ගීතය අහුවහම අපිට හදවතින් යන්න පුළුවන් සඳලතලය, ගල්බැම්ම, සමනල පාලම, මල්පාර ඒ සියලුම කකුරුටු ගී මේ ඔක්කොම අල්ලලා උන්වහන්සේ ගීතේ ඊටම මනරම් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ගායනය කරන ගායන ශිල්පීන්ටත් සංගීතය සපයපු මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඒ සංගීතඥතුමාටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම කතා කළේ අපේ හාමුදුරන් වහන්සේගේ මේ සංගීත ජීවිතයේ මේ ගීපද රචනායේ අංශය තවදුරටත් දියුණු කරලා අපිට ඉදිරියේදී අනාගතයේදී විශ්වවිද්‍යාලය නමක් දියුණු කරගෙන රටට ගෙනියන්න පුළුවන්, ලෝකයට ගෙනියන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේ කතා කළාට අපිට ආයිබෝවන් මහත්මයාණනි. ඔව් කවුද ඔබ? ඔය මම ගුරු මහත්මයා මානවර. ඔව් මම පොඩි යෝජනාවක් කරන්න ආසයි. ওই ගීත සාහිත්‍යයට අපේ ක්ෂේත්‍රයේ සංවර්ධනය යුතු පැති පාසල් සහ විශ්වවිද්‍යාල ඔබේ දුරකථනයේ පුංචි අපහසුතාවයක් තියෙන ඉන්න තැන ටිකක් වෙනස් කරලා කතා කරන්න. ඔබ ඉන්නවද දුරකථනයේ? ඔබේ දුරකථනයේ ටිකක් අපහැදිලි ඔබේ. දැන් පැහැදිලිද මහත්මයා? දැන් කතා කරන්න. දැන් කතා කරන්න. මම යෝජනාවක් කරනවා ගීත සාහිත්‍යයට එකතු වුණොත් හොඳයි කියලා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය යුතු පැති. මොකද අධ්‍යාපනයේ සමාජයේ හදන තැනනේ. එතකොට තව අධ්‍යාපනයේ කොයි අංශවලින් සංවර්ධනය වෙලා සමාජගත වුණොත් හොඳයිද කියන එකට ගීත සාහිත්‍යනොත් දායකත්වය දෙනවා නම් හොඳයි. අර ගුරු මහත්මීන් ගැන ලියවුණු ගීත අඩුයි කිව්වේ. ඒ වගේම මම යෝජනා කරනවා සංවර්ධනය වෙන්න ඕන අංශත් ඉලක්ක කරලා උලුප්පලා දක්වලා සමාජගත වෙනවා නම් අපේ ජනතාවට යහපතක් වේවි කියලා මම අදහස් කරනවා. එහෙම යෝජනාවක් හැටියට මම දක්වන්න කැමතියි. හරි. බොහොම ස්තුතියි ඔබ කතා කළාට. කසුන් අපි මේ කතා කරමින් හිටියේ මේ අර කොහොමද ඔබට මේ අවස්ථාව ඔබේම ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න මේ අවස්ථාව හම්බෙන්නේ කියන්නේ. ඔව් ඇත්තටම අර මේ තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක අපිට හැමෝම කියනවා වගේ අර නිදහසක් ලැබෙනවා මේ කොරෝනා ව්‍යසනයත් එක්ක. ඉතින් මේ කාලේදී මගේ පරණ මිතුරන් සමග කතා බහ කරන්න හම්බ වෙනවා සංගීතය කරපු කට්ටියත් එක්ක. එතකොට අපි ඒ කාලේ මේ සංගීතය ඇසුරු ලැබපු අපේ ප්‍රවීණයන් සමග සහ දැන් උන් ප්‍රවීණයන් බවට පත් වෙලා ඉන්නවා බොහෝ දෙනා. ඉතින් උන් ඇසුරේ ඉන්නකොට තමයි මම මේ නිර්මාණ කටයුතු වලට දායක වෙන්න නැවතත් අවස්ථාව ලැබෙන්නේ. එහෙම ඔබ නිර්මාණය කරගත්තු ගීතයක් තමයි මාවතේ දුටු කියන ගීතය. මේ ශිහාන් ගලහිටියාව රචනා කළ අපේ නලින් සංගීතය නිර්මාණය කරපු ගීතය. ඒකත් හරි අපූර්ව කතාවක්. මේ මම ඔය ගීත නිර්මාණය කරනකොට මටත් ඕනේ උනේ මේ දැන් වෙනස්ම රැල්ලක් කියන්නේ. ඉතින් මට ඕන පොඩි වෙනසක් කරන්න ඕනේ කියන්නේ මේ අපි සාමාන්‍ය 90 දශකයේ වගේ ගීතවල පොඩක් කැමැති ගතියක් තියෙනවා. ඉතින් ඒ මට්ටමටම යන්න ඕනේ කියලා හිතලා තමයි මම මේ නිර්මාණය කරන්න ගීතයක් නිර්මාණය කරගන්න කෙනෙක් හොයන අවස්ථාවේ තමයි නලින්න මට මතක් වෙලා මම නලින්ට කතා කරා. නලින්ගේ කරලා තියෙන නිර්මාණات එක බලලා. එතකොට නලින් එක්ක අපි දෙන්නා ගොඩක් කතා කරා මේ ගීතයක් නිර්මාණය කරන සම්බන්ධව. එතකොට මේකෙදි අපි මුලින්ම නිර්මාණය වෙන්නේ මේ සංගීතය. පද රචනාව නෙමෙයි. ඒතර සංගීතය නිර්මාණය කරලා සංගීතය යම් තැනකට ගෙනාවට පස්සේ තමයි අපි දෙන්න තීරණය කරන්නේ අපේ ආදරණීය පද රචක ශිහාන් ගලහිටියාව මහත්මයාට දීලා මේක මේ රචනා කරගමු කියලා. ඒ අනුව තමයි ශිහාන් ගලහිටියාව මහත්මයා මේක
අපිට මේ පද රචනාව ඉදිරිපත් කරන්නේ මේ ගීතය සඳහා. එහෙම නිර්මාණය වුණු ගීතයක් නලින් කොහොමද සංගීතය පැත්තෙන් ඉස්සරම සංගීත නිර්මාණයක් කරලා ඊට පස්සේ තමයි මේ පද නිර්මාණය වෙන්නේ. ඔව් ඇත්තටම මෙම ගීතය මම නිර්මාණය කරනකොට ඒත් බටහිර සංගීතය තමයි මේකට යොමු කරගත්තේ. මේකෙදී බටහිර සංගීතයේ නිතර භාවිතා නොකරන ශිල්පයක මම කෝඩ්ස් වර්ගයක්. ඒකට අපි සාමාන්‍ය කොට ඇඩඩ් 9 ඩිමිනිෂ් ඒ වගේ නිකන් ලංකාවේ භාවිතා නොකරන අඩු වලින් භාවිතා කරන කෝඩ් වර්ග කිප භාවිතා කරා ගීතයේ අවසානයේදී මේකේ සැක්සෆෝන් වාදනයක් යනවා. ඒක ගීතයේ සාමාන්‍යයෙන් යන සුතියෙන් පිට සුත්‍රියකට යනවා. ඒක ලැඩියන් කියන ස්කේල් එකේ තමයි සෝලෝ එක වාදනය කරන්නේ. ඒක ශිල්පී පැත්තෙන් ලොකු පරීක්ෂණයක්. ඒක බටහිර සංගීතය සාමාන්‍යයෙන් වෙන්නේ අපේ නියමිත සුත්‍රිය වාදනය කරන එක අවසානයේදී අපි වෙනින් සුත්‍රියකට පැනලා මේ සැක්සෆෝන් වාදනය යනවා. හවයින් ගිටාර එක මේකට යොදා ගන්නවම ලංකාවේ අඩුවීම භාවිතා කරන වාදන භාණ්ඩයක්. මේ ගීත දෙකටම ඉදිරි ගීත දෙකටම වාදනය කරන හවයින් ගිටාර හා සැක්සෆෝනයෙන් තමයි මේ ගීතේ අලංකරණය කරන යොදා ගන්න. අපි ආව එනම් කසුන්ගේ හඬින් ශාන් ගලහිටියව රචනා කරපු නලින්ගේ සංගීත නිර්මාණය. භාවතේ දුටු කියන ගීතය තමයි අහන්න ඕනේ. ඊළඟට කසුන්ගේ හඬින් ගායනා කරන ගීතය චෙහාන් ගලහිටියාව තමයි සංගීතය නිර්මාණය කරේ. නලින්ගේ සංගීත නිර්මාණය මාවතේ දුටු කියන ගීතනේ. හරි අපි ගීතය හොයාගන්නකම් අපිට කතා කරන්න පුළුවන්. අපේ ආන්දෝලනේ දැන් මේ ගීත සාහිත්‍ය තුළ තිබෙන රසවත් දේවල් නිර්මාණය කරන්න අර අපි ඊළඟට ඔබ වහන්සේගේ නිර්මාණය කරලා තියෙන ගීතයට ගියන් පස්සේ දැන් මේ විශ්වවිද්‍යාලය පදනම් කරගත්තු නිර්මාණයක් එක්ක අපි මේ ගීතය රස විඳින්න ඔබ වහන්සේ නිර්මාණය කරපු ගීත කොහොමද අර ඔබ වහන්සේගේ විශ්වවිද්‍යාලයේ අපේ විසුණු වහන්සේ නමකුත් මේ ගැන කතා කරා. කොහොමද ඒ අත්දැකීම් ටික එකතු වෙන්නේ අපේ ආන්දරේ? ඔව් ඇත්තටම විශේෂයෙන් අපි විශ්වවිද්‍යාල ගත්තාම විශ්වවිද්‍යාල පිළිබඳව ලියවිච්ච ගීත බොහොමයක් තියෙනවා. මට මේ මතක් වෙනවා මේ ළඟදී ප්‍රවීණ ගේය පද රජක දමික බණ්ඩාර මහත්මයා එක්තරා රූපවාහිනී වැඩසටහනකදී කියනවා එතුමා ලියනවානේ මේ හන්තානට පායන සඳ ලස්සනයිද කියන කියලා. එතකොට ඒක ඒ විදිහට තියෙද්දී අප විශ්වවිද්‍යාලයේම ආචාර්ය නන්දසිරි කීඹිහෙට්ටි මහත්මයා ලියනවා හන්තාන පමණමද පෙම් සුව විඳ ජීවිතේ එක පෙම් මලක් පිපි නැතුවද රීඩ් මාවතේ කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ පදනම් කරගෙන පද රචනයක් ලියලා ගීතයක් නිර්මාණය කළාම දමික බණ්ඩාර මහත්මයා කියනවා මට හරියට ටොක්ක්ක් යනවා වගේ කියලා. මම උත්සාහ කළා මම බැලුවා දෙන්නටම ටොක්ක්ක් අරින්න ඕනද කියලා උත්සාහයක් ගත්තා. මම දන්නේ නැහැ ඒක සාර්ථක වුණාද කියලා. නමුත් අප රුහුණ විශ්වවිද්‍යාලයට ඇත්තටම ලියවිච්ච ගීත විශ්වවිද්‍යාලය අලලා ලියවිච්ච ගීත ඉතාම අල්ප ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසාවෙන් මට උමනාවක් තිබුණ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න. ඒ නිසාවෙන් තමයි මේ ගීතය නිර්මාණය කළේ. අපි අර කසුන්ගේ කතා කරපු ගීතය අහලා ඉවරලා ඔබ වහන්සේගේ ගීතයට යමු. මේ කසුන් ගායනා කරන ගීතය ශිහාන් ගලහිටියාව රචනා කරපු නලින්ගේ සංගීත නිර්මාණය. සිතමවා වන්දුරක ආවත් නුඹ මතක් වෙනවා
හිතේ දුටුවේ දිනේ කාමසී වෙනවා සිතනවා දුරක ආවත් නුඹ මතක් වෙනවා පැපුරාම උසිනයේ වැසලන් අපිට තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. ආයුබෝවන්. ඔව් කවුද ඔබ? මම ඉත්තේපාන මදුමති. ඔව් මදුමති. අංජලි කරණීය පුණ්‍යක්කෙත් වූ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මට ඇත්තටම අද ගන්න හිතුනේ උසස් රසවින්දනයක් සඳහා පාලි භාෂාවෙන් අපේ හාමුදුරුවෝ හොඳ ගීතයක් නිර්මාණය කළා අපිට ශ්‍රවණය කරන්න දුන්නා. ඇත්තටම අපේ හාමුදුරනේ මම දොහොත් මුදුන් නගා ඔබ වහන්සේගේ දෙපා නැමද තවත් ඉල්ලීමක් කරනවා පාලි භාෂාවෙන් තවත් සින්දු රසක් කරලා ඔය අපේ රංගිර ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අනුරාධ මහත්තයාට ගෙනත් දෙන්න අපිට ශ්‍රවණය කරන්න මේ අවස්ථාව සලසලා දෙන්න කියලා. අනුරාධ මහත්තයා මම ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මෙවන් හාමුදුරුවන් ගෙනහැල්ලා අපිට මේ වගේ පාලි උසස් රසවින්දනයේ තියෙන ගීත ශ්‍රවණය කරන්න දෙනවට. ඒ වගේම තමයි අනිත් මහතුරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි කතා කළාට. අර ඔබ වහන්සේ අපිට පැහැදිලි කරපු ගීතයටත් අපි යන්න ඕනි. මේක අර ඔබ වහන්සේගේ විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරන භික්ෂුන් වහන්සේ අපිට කතා කරලා පැහැදිලි කරා කොහොමද මේ ගීතය කියලා. දැන් මේ ගීතේ නලින් තමයි සංගීත නිර්මාණය කරන්න. මේකට අපේ ටෝනි හසන් අපේ ප්‍රවීණ ගායන ශිල්පියාගේ හඬත් යොදාගෙන තියෙනවා. කොහොමද නලින් දැන් මේක මේ ටිකක් හඬගත්තාම ප්‍රවීණියගේ හඬක් උන්වහන්සේ රචනා කරන්න විශ්වවිද්‍යාලය පසුබිම් කරගෙන ඔව් අතරවල මහත්තයා මේ කොරෝනා වලින් පස්සේ මගේ නිර්මාණ වල ශක්තිය වැඩි වුණා කියලා මට තේරෙනවා. මේ දැන් කසුන්ගේ සින්දු මේ ඒක ලඳ විවේකනේ. විවේකයෙන් මම ඒකේ ඊට පස්සේ ඔබට තේරෙන්නේ නැති යම් කිසි පිළිවෙලකට එනවා. මේකටත් මම යොදාගත්තා මේ කැම්පස් විරහ ගීත මම විශ්වවිද්‍යාලයේ නෙමෙයි. නමුත් මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මම ලොකු පරිසරයක වින්දා. මම මවාගත්ත මේ ලෝකේ හා මේ අත්දැකීමට අපි අනුන්ගේ අත්දැකීමත් තමන්ගේ අත්දැකීමක් කරගෙන තමයි නිර්මාණ ශිල්පියා නිර්මාණය බිහිකරන. හාමුදුරු වචන දෙක ලියන්නේ අනුන්ගේ අත්දැකීමත් තමන්ගේ කරගෙන. මේ බොහෝ කෙනෙක් හිතනවා හාමුදුරු කෙනෙක් විරහ ගීතයක් නිර්මාණය කරන්න කොහොමද කියලා. නමුත් ඒක තමයි මේ සමාජයේ තියෙන අත්දැකීම් තමයි ඉදිරියට ගෙන්නේ. මමත් ඒ කරේ මෙන්න මේ අත්දැකීම කොහොමද එන්නේ කියලා. සමහර මේක ඇතුළත යෙදෙන හැම දෙයකටම මේ ඇතුළේ තියෙන ආදරය විරහව මෙන්න මේ සංගීතයේ ගැබ්බෙල තියෙන මේක මම හිතනවා කියනට වඩා විඳිනකොට දේව දැනෙනවා කියලා. සංගීතෙ නෙමෙයි විඳින සරල විඳිනකොට ඇස් දෙක පියාගෙන අහන් ඉන්න මේක දැනේවි ඔබලන්ට ඉස්සරහට හොඳටම. පළවත්තේ අපේ රතනසිරි ස්වාමීන් වහන්සේ රචනා කරපු ගීතය නලින්ගේ සංගීත නිර්මාණයේ ටෝනි හසන් සහ රන්දි මල්ෂා ශානදි තමයි මේ යෝග ගීතයක් විදිහට මේ ගීතය ගායනා කරන්නේ.
නලින් දැන් ඔබ අර විවේකේ ලද මොහොතේ නිර්මාණය කරපු ගීත කීපයක්ම තියෙනවා. ඒ අතරින් අපේ අද කීපයක් තමයි අහන්න තුරාගෙන තියෙන්නේ. ඒ අතර මේ කඳුලක් මාලාගෙන් මේ ගීතයත් එහෙම නිර්මාණය වුණු ගීතයක්ද? මේ පස්සේ කාලයකදී ඔබේ මේ අලුත්ම නිර්මාණයක්ද? අලුත්ම නිර්මාණයක්. මේ ගීතය රචනා කරේ ඒත් මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අපේ හිතවතෙක් රුවන් ජයවර්ධන කියලා ඔහු විසින් රචනා කරපු ගීතයක්. මේක අපේ නිට්ටුවම ප්‍රදේශයේ ගායන ශිල්පියෙක් චාමර ලක්ෂිත එයා තමයි ගායනා කරන්නේ. මෙයත් මේ පොඩ්ඩක් විරහ ගීතයක්. එයා මම ඊටම ළඟදී නිර්මාණය වෙච්ච ගීතයක්. අපි ඒ ගීතයත් අහමු. නලින්ගේ සංගීත නිර්මාණයේ ඔහුගේ ගීත කිහිපයක්ම තියෙනවා. නමුත් අපි අද තෝරාගෙන තියෙන මේ ගීතේ ඉස්සෙල්ලා තවත් ඇමතුමක් තියෙනවා. ඒකට ගිහිල්ලා අපි ගීතය අහන්න අවස්ථාවක් ගමු. ආයිබෝවන්. ආයිබෝවන්. සුබ දවසක්. සුබ දවසක්. කවුද ඔබ? මම අවිස්සාවෙල්ලෙන් සුමන් සාර හාමුදුරුවෝ කතා කරන්නේ. අවසරයි අපි හාමුදුරුවනේ. මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. අලංගිරි FM එකට මම මේ කතා කරන්න යෙදුනේ. හෙලෝ. ඔව් අහගෙන ඉන්න අපි ආන්දරේ. මාතොට හසින් ගීත සම්බන්ධයෙන් පුංචි වචනයක් සිහිපත් කරන්න. අරිලායනිත ගීතයක් අපේ රතනසිරි හාමුදුරුවෝ මම හිතන්නේ රචනා කරලා තියෙන්නේ. හාමුදුරන් වහන්සේට ආශිර්වාද කරන මේ ගමන ගැන. මොකද හාමුදුරන් වහන්සේලා මේ වගේ සින්දු ලියන අඩු විරහ ගීතයක්. මේක හරි සතුටට කාරණාවක්. මම හිතන්නේ රුණු විශ්වවිද්‍යාලය ගැන ජීවිත සුන්දර ගීතයක්. මතකයන් එක්තන් කරන. ඉතින් මට මේකේ දැනගන්න ආසයි හාමුදුරන්ට මේ වගේ අදහසක් පහළ වෙන්න හේතුව මොකක්ද කියලා. ඒ වගේම මේකම විශේෂත්වයක් දැක්කා අපේ සංගීතඥ මහත්මයා නලින් මහත්මයා මේ සින්දුවට මම හිතන්නේ හවායි ගිටාර් එක යොදාගෙන තිබෙනවා. ඉතින් සාමාන්‍ය සින්දු වලට යොදා ගන්න අඩුයි. ඒ වගේ සංගීත භාණ්ඩයක් උපයෝග කරගෙන මේ වගේ නිර්මාණයකට දායකත්වයේ දරුවයි කියලා දැනගන්නත් කැමති. වෙලාව తీරනම් ඒ පිළිබඳව පුංචි කරුණක් සිහිපත් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මේ මොහොතේදී ආධුනිකයන්ට හොඳයි කියලා සිහිපත් කරනවා. ඉතින් මේ වැඩ කටයුත්තට සුභාසින්දන ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුවල්ප අප්‍ර කරනවා. හිතන්න තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි. අපි කතා කරපු ගීතය ගැන අහමු. රුවන් ජයවර්ධන රචනා කරපු නලින්ගේ සංගීත නිර්මාණය චාමර ලක්ෂිත තමයි මේ ගීතය ගායනා කරන්නේ. මා ළඟින් තබා දුරක යනු බලා ඉන්නම් මා තනි වීලා සිතින් හඳ හඳා පෙරදා අපලන් වීලා කියූ පෙම් කතා හොර රහසෙම බොඳ වීලා මැකීලා ගියා. සැන්දෑවේ මට තුරුළු වෙලා ඔයා මැව්ව ඒ සිහිනේ සිහිනයක් වුණා. මගේ හිතේ තරහක් නෑ හැර ගියා කියා ඔයා හොඳින් සතුටින් නම් හිඳිමි තනි වෙලා. කවදාවත් වෙන්වන්නේ ඔබ එදා සදාතනික ආදරයක් මිරිඟුවක් කළා. මගේ හිතේ
කියා කියා ඔයා හොඳින් සතුටින් නම් ඉඳින් තනි වෙලා කඳුලක් මා ළඟින් තබා දුරක යනු බලා ඉන්නම් මා තනි වීලා සිතින් හඳ හඳා පෙරදා පලන් වීලා කියූ පෙම් කතා හොර රහසෙම බොඳ වීලා නැකීලා ගියා නලින් මත මේ අර අපේ හාමුදුරුවෝ විමසපු අර හවයන් ගිටාර එක පාවිච්චි කරපු එක. ඔව් ඇත්තටම හවයන් ගිටාර කියන්නේ දුක දන්වන්න පුළුවන් ගීතයක්. මේ වෙයි ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒක පාවිච්චි කරා මේක ගොඩක් අඩුවෙන් පාවිච්චි කරත් මේක හැංගීම් දනවන වාදන භාණ්ඩයක්. ඒකයි. අවසාන වශයෙන් මොනවද දැන් ඔබේ මේ නිර්මාණ ජීවිතේ ගොඩක් දුර ආපු කෙනෙක් කාලයක් තිස්සේ හිමින් නිර්මාණ කරපු කෙනෙක් හැබැයි ලද වියේකදී නිර්මාණ ටිකක් කරන්න හම්බුණා ඉන් කීපයක් අද දවසේ තහන්න ලැබුණා මොනවද සංගීත නිර්මාණකරුවෙක් විදිහට ඉදිරියේ ඔබේ නිර්මාණ කටයුතු ඔව් ඉදිරියේදී අනිවාර්යයෙන්ම නිර්මාණකරුවෙක් විදිහට ඉදිරියේ එහෙම තමයි ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ ඒකෙදී ලංකාව හැම අංශයක්ම ජනගී අංශය හා හැමංශයම නිර්මාණය කරන විශේෂයෙන් බෞද්ධ ආගම හා ළමයි වෙනුවෙන් නිර්මාණය කරන්න තමයි බලාපොරොත්තු මොකද අනාගතය අපිට රැක ගන්න ඕනේ ඉස්සෙල්ලා ළමයි හා බෞද්ධ මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන තියෙන්නේ ඒ අතර පොදුවේ නිර්මාණ කරනවා නමුත් මේගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ මේ බුද්ධ ආගම හා ළමයි රැක ගන්න ඕනේ ඉදිරියට ගෙනියන්න ඕනේ මේ වෙනින් අපි නිර්මාණකරු විදිහට අපි බෞද්ධ ආගම විදිහට මේ දෙකම කරන්න ඕනේ ඒක තමයි අරමුණ තියෙන්නේ මේ සඳහා උපරිම කැපකිරීමක් කරලා ගීත නිර්මාණය කරන්න තමයි ඒ වගේම ගීත රචකයන්ට අපිත් අලුතෙන් ආවේ අවස්ථාවක් ලබා දෙන්න ඕන වෙලාවක අලුත් ගායන ශිල්පියෙකුට අවස්ථාව ලබා දෙන්න. ඒ කියන්නේ අපි යන මාර්ගයක් කියලා දෙන්න ඕන අනාගතේ රැක ගන්න. විශේෂයෙන් ඔබතුමාලා අපි කරන්නේ ඔබතුමාලා අපි රැක ගන්නවා. රංගිරි ආයතනේ. අපි ඉස්සරහට ගියනවා වගේ අපිත් ඊළඟ පරපුර රැක ගන්න ඕන. අපිත් පොඩි දෙයක් හරි කරලා දෙන්න ඕනේ. මේ ඔබතුමා දෙන අවස්ථාව මේ රංගිරි ආයතන දෙන අවස්ථාව ඊළඟ පරපුරක් අපි රෝහණ වීරසිංහලන්ගෙන් පස්සේ පරපුරක් බිහි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම අපිත් ඊට පල්ලෙහා පරපුරක් ගම්මට්ටමින් හෝ උදව් කරන්න ඕනේ මේකට ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. කසුන් මොනවද අනාගතේ නිර්මාණකරුවෙක් විදියට මේ ගායකයාගේ භූමිකාවේ පැත්තෙන්ද මොනවද කරන නිර්මාණ කටයුතු? ඔව් ඇත්තටම මොනවද මහත්මයා මගේ තව අලුත් ගීතයක් අලුත් ගීතයක්ම නිර්මාණය වෙමින් පවතිනවා. ඒ අතරින් ළඟදිම අපිට අහන්න පුළුවන් ඒ තරුවසින් බලාවි කියන ගීතය මේ ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු මහත්මයා සංගීතවත් කරපු ගීතයක්. ඒ වගේම එක මේ පද රචනයේ අයුද්ධ ෆර්නෑන්ඩෝ මහත්මයාගේ. ඉතින් ඒ ගීතේ ළඟදිම අහන්න ලැබෙයි. ඒ කියන්නේ තවත් ගීත කීපයක් ඔබ ඉදිරියේදී නිර්මාණ වෙමින් පවතිනවා මේ වෙනකොට. අර මේ ලබාගත් උත්තේජනය අපව නිර්මාණත් එක්ක කරන්න පුළුවන් ඉස්සරහට. ඇත්තට මේක පුදුමාකාර තෘප්තියක් තියෙනවා රොද මහත්මයා. මේ සංගීතයත් එක්ක ගෙවන ජීවිතය මට ඒ කාලේ අද්දකින් තිබ්බා වගේම නැවතත් මම මේ කල්පනා කරේ ඇත්තටම මේක හරිම තෘප්තිමත්. මේ ලබන වින්දනය මොන දෙයකින්වත් ලබන්න බෑ. ඒක අපි නිතරම කතා කරන දෙයක්. මොකද මේක තමයි අපි ජීවත් වෙන දේ. අපි ජීවත් වෙන්නේ මෙතන. මේ වින්දනයත් එක්ක ජීවත් වුණොත් අපිට හැමදේම සාර්ථක කරගන්න පුළුවන් ජීවිතේ. ජීවිතයත් විඳින්න පුළුවන් මේ වින්දනයත් එක්ක ගියොත්. අනිවාර්යයෙන්. ඒ වගේ මොකද හේතුව මගේ මේ පවුලේ ආශ්‍රිතව තියෙන වින්දනීය අපි හැමෝම රස වින්දනය පුරු වෙලා තියෙන්නේ හැමෝම. ඒ රස විඳීමත් එක්ක තමයි මේ තියෙන්නේ. එතකොට මම ගීතයක් නිර්මාණය ජීවිතේ සුන්දරයි නිකන්. ජීවිතේ සුන්දරයි. මට රස විඳින්න ඉස්සෙල්ලාම ගීතේ මට රස විඳින්න පුළුවන් වෙනවා. වුණොත් විතරයි මම මේ ගීතය ගායනා කරන්නේ ඇත්තටම. හරි සතුටුයි අපි හාමුදුරනේ දැන් ඔබ වහන්සේ ගීත ශ්‍රේෂ්ඨයට මම හිතන්නේ ඔබ වහන්සේගේ ස්වතන්ත්‍ර නිර්මාණات එක්ක ආපු ගමන් මඟ තුල මම හිතන්නේ යහපත් නිර්මාණ ගොන්නක් එකතු කරගන්න පිළිවන්කම ලැබුණා. මොකද හිතෙන්නේ අපි හාමුදුරනේ මේ කරපු නිර්මාණ ටික දිහා බලලා ආපහු මම හිතනවා ජීවිතේ මගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා මේ කියන්නේ අපිට සාහිත්‍ය පැත්තෙන් සහ කලා පැත්තෙන් කරන්න. එතකොට ඒ බලාපොරොත්තු අතරේ මම හිතනවා මට මේ අවස්ථාව ලැබුණේ අහඹුවක් වශයෙන්. නමුත් ඒ අහඹුවක් වශයෙන් ලැබුණු ගමන් වග ගොඩක් දීර්ඝ වශයෙන් ගියා කියලා මට හිතෙනවා. විශේෂයෙන් මම මේක අවස්ථාවක් කරගන්නම් ස්තුති කරන්න. එහෙම හොඳයි නේද? ඔව්. එතකොට අපි විශේෂයෙන් දැන් අනුරාධ මහත්මයා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ නිවේදකයෙක් සහ කළමනාකරුවෙක් වශයෙන් වැඩ කරනවා. මම ඔබතුමාගෙන් අහුවත් ප්‍රශ්නයක්. ඔබතුමා මේ ජීවිතේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඔබතුමාට මේ
ජීවිතෙන් ඔබතුමා තෘප්තිය සතුට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔබතුමාට මේ අපි දිහා බලලා අපි තුන්දෙනා දිහා බලලා වුණා සතුට වෙන්න පුළුවන්. මොකද දැන් විශේෂයෙන් මේ මාතොට හසෙන් ගීතේ මෙතරම් ඉක්මන් උනේ ඔබතුමාගේ මේ ආරාධනාව නිසා. ඇත්තටම රන්ගිරි ශ්‍රී ලංකාව ගුවන්විදුලියේ මුලින්ම විකාශය කරන්න හිතාගෙන තමයි අපි මේ ගීතය සකස් කරන්න මෙච්චර ඉක්මන් වෙලා මේක නිර්මාණය කළේ ඔබතුමාගේ ආරාධනාවෙන් පස්සේ. ඒ නිසා හොඳ නිර්මාණයක් කරගන්න අවකාශය සැලසුණා. විශේෂයෙන් රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය අපිට මම හිතන්නේ මේ අවස්ථාවන් කියන ඒවා දෙන්නේ නැහනේ. එහෙම දෙන්නේ නැහැ. දැන් අපි දන්නවා සාහිත්‍ය කතා බහ වලට ගියාම ගොඩක් ප්‍රවීණයෝ ඇවිල්ලා කතා කරනවා නවකයෝ එන්නේ නැහැ, නවකයන්ට මේ වැඩ කටයුතු කරන්නේ නැහැ කියලා. නමුත් ඒ නවකයන්ට ඉඩක් දෙන්නේ කවුද කියලා ඇහුවොත් මම හිතනවා රන්ගිරි ශ්‍රී ලංකාවේ අවස්ථාව අපිට සලසලා දුන්නා. ඒ නිසා ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ මම ඉතාමත් ගෞරවයෙන් උන්වහන්සේව සිහිපත් කරන උන්වහන්සේ ප්‍රධාන අනුරාධ මහත්මයා ඇතුළු ඔබ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි මේ කාර්යමණ්ඩලය හැම දිනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ ගමන් මගේ අපිට සතුට ලබා ගන්නට අපට උපකාර කරාට ඒ වගේම නලින් නාගොඩ විතාන මහත්මයා එතුමා කල්යාණ මිත්‍රෙක් වශයෙන් මට මේ ගමන් මාර්ගය විතරක් මේ කියන්නේ කලාව විතරක් නෙමෙයි මේ ජීවිතේ මගේ අඩුපාඩු එතුමා දකිනකොට පොඩි හඳුනේ මේක ඔබ වහන්සේ මේ වැරද්ද තියෙනවා මේක හදාගන්න. එතකොට මේ පැවිදි ජීවිතයත් කලා ජීවිතයත් ගෙන යන එතුමා මට කල්යාණ මිත්‍රෙක් වශයෙන් ඉන්නවා. ඒ ඇතුළු කොට ඇති බොහෝ දෙනෙක් මම හිතන්නේ මේ වැඩසටහනට කතා කළා. ඒ අය අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කතා කරමින් වහන්සේ අවවාද අනුශාසන ලබා දුන්නා. ඒ හැම දෙයක්ම අපේ ජීවිතයට ඉතාමත් වටිනවා. ඒ හැම දිනාටමත් පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන් මේ ජීවිතය අපිට සතුට ලබා ගන්න උදව් කරාට. වහන්සේ අපි හදවතින් සුබ පතනවා මේ ගීත ශ්‍රේෂ්ඨය තුළ යහපත් නිර්මාණ කරන්න. යතිවරයන් වහන්සේ නමක් විදිහට මේ බුදුදහමේ තියෙන මේ ගැඹුරු දහම වඩා සරල කරලා අපිට ගීතය ඔස්සේ සමීප කරාවි කියලා සහ ඔබ වහන්සේගේ විශේෂ ඉල්ලීමකුත් තිබුණා මේ පාලි සාහිත්‍ය පිළිබඳව ඔබ වහන්සේ විශේෂ අධ්‍යයනයක් කරන නිසාත් අධ්‍යයන කාර්යයේ ඒ ඉස්සරහට යන නිසාත් මේ ගීත සාහිත්‍යයට යමක් කරන්න කියලා අපි විශ්වාස කරන ඔබ වහන්සේට ඒ කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ සදා ශක්තිය ධෛර්යය තෙරුණි ආශිර්වාදය වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා. වගේම නලින් මහත්මයා බොහොම ස්තුතියි අද පැමිණියාට. ඒ වගේම ඔබේ සංගීත ජීවිතයේ තවත් නිර්මාණ කරන්න යහපත් නිර්මාණ කරන්න මේ සමාජයට අර ඔබ කිව්වාගේ දරුවන් සහ විශේෂයෙන්ම මේ බෞද්ධ ආගමික පැත්තෙන් කරන නිර්මාණ වලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි සුව ප්‍රාර්ථනා කරනවා. කසුන් ඔබටත් එහෙමයි යහපත් නිර්මාණ කරමින් සමාජයට යහපත් දෙයක් දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔබටත් අපි සුව ප්‍රාර්ථනා කරනවා. අපට බොහොම ස්තුතියි. අපි සමුගෙන යන්නේ අද මේ ගීතයත් අපේ රතනසිරි ස්වාමීන් වහන්සේ රචනා කරපු නලින් සංගීත නිර්මාණය කරපු අනුර ලියනගේ ගායනා කරන මේ ගීතයත් රස විඳින්මින් තමයි අපි සමුගෙන යන්නේ අද. අපි දුරකථන අංක මතක් කරන්නම් අපේ පෙළවත්තේ රතනසිරි ස්වාමීන් වහන්සේට කතා කරනවා නම් 078 20යි 23යි 321 078 20යි 23යි 321 අපේ නලින් නාගොඩ විතාන මහත්මයාට කතා කරනවා නම් 071 529යි 83යි 53 071යි 529යි 83යි 53 කසුන්ට කතා කරනවා නම් 073යි 621යි 921 073යි 621යි 921 අපිට උදව් කළාත් අපිට මේ වෙලාවේ සිහිපත් කරනවා අපේ ඉංජිනේරු අංශයේ මෙහෙම කළමනාකාරතුමන් පොලස්ස පෙරේරා මහත්මයා. ඒ වගේම අද මේ වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපිට අපේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ මෙහෙම නිලධාරී ඉෂාර කෝසල ජයසිංහ ස්තුතියි ඔබට. පළවෙනි මැදිරියේ රවින්දු දිලංක දෙදෙනාට බොහොම ස්තුතියි. එනම් අපි සමුගෙන යනවා මේ ගීත රස විඳින්මින් ඔබට සුබ දවසක්.
මින් ගුරුල් මින්